උන්වහන්සේගේ සැබෑ වූ වචනය තුල ජීවත් වෙන එකෙන් අපට පුළුවන්කමක් තිබෙනවා සැබවින්ම අපගේ ජීවිත ගොඩනගන්න, අපගේ ජීවිත ආරක්ෂා කරගන්න, ඒ වගේම කීප දෙනෙකුටම ආශිර්වාදයක් වෙන්න. ඒ වගේම අපි තේරුම් ගන්නට ඕන අපට පුළුවන් මේ පොළවේ ජයග්‍රහී ලෙස ජීවත් වෙන්න. කිතුණු භක්තිකයන් ඊටාම අසරණ සෙනගක් නොවේයි. කිතුණු භක්තිකයන් ඊටාම දුකින් ජීවත් වෙන සෙනගක් නොවේයි. කිතුණු භක්තිකයන් නිතරම ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපේ අනුව ජීවත් වෙන උත්සාහ කරනවා. නමුත් උන්වහන්සේ මේ පොළවේ ජීවත් වුණ කාලයේදී බලන විට අපට පෙනෙන්නේ උන්වහන්සේ අසරණව කිසි බලාපොරොත්තුවක් නැතුව දුකින් වේදනාවෙන් නෙවෙයි උන්වහන්සේ ජීවත් වුණේ. උන්වහන්සේ නිතරම ජයග්‍රහී ලෙස ජීවත් වුණේ. උන්වහන්සේ නිතරම ජයග්‍රහීකව ජීවත් වුණේ. මිනිස්යන්ගේ සිත්වලට උන්වහන්සේ ප්‍රීතිය ගෙන දුන්නා. අන්ධයන්ට උන්වහන්සේ පෙනීම ලබා දුන්නා. බීරියාට උන්වහන්සේ ඇසීම ලබා දුන්නා. ඒ වගේම ගොළුන්ට උන්වහන්සේ කතා කරන්න හැකියාවක් දුන්නා. පාපේ බැඳී සිටි අයව උන්වහන්සේ නිදහස් කරා. රෝගාතුරව සිටි මිනිස්යන් උන්වහන්සේ සුව කරා. මොකක්ද උනේ? මිනිස්යන්ගේ ජීවිතවලට ප්‍රීතිය ගෙන දුන්නා උන්වහන්සේ. ඉතින් උන්වහන්සේ තුල යමක් තිබුණු නිසා උන්වහන්සේ තව කෙනෙකුට දුන්නේ. උන්වහන්සේ තුල ජයග්‍රහී වචනයක් තිබුණ නිසා, උන්වහන්සේට යමක් තිබුණ නිසා උන්වහන්සේට පුළුවන්කමක් තිබුණා තවත් අයට දෙන්න. ඉතින් අපි තේරුම් ගන්න ඕන උන්වහන්සේගේ සමානත්වයට උන්වහන්සේ අපව මවා තිබෙනවා නම් උන්වහන්සේ ජීවත් වුණ ආකාරයට, උන්වහන්සේ ක්‍රියා කරපු ආකාරයට උන්වහන්සේ අපටත් පවසනවා නම් ක්‍රියා කරන්න. උන්වහන්සේ අපගේ ආදර්ශය නම් එනම් අපි ඇයි දුකින් වේදනාවෙන් අසරණව නොවටිනාභාවේ ජීවත් වෙන්නේ? කිසි බලාපොරොත්තුවක් නැතුව අපි සිතන අපි යේසුස් වහන්සේගේ ස්වරූපය අනුව ජීවත් නැත්නම් උන්වහන්සේ හා සමානව ජීවත් වෙන්නේ කියලා. නමුත් අපි ජීවත් වෙන්නට උත්සාහ කරන්නේ උන්වහන්සේ කුරුසේදී දුක්ුණ, උන්වහන්සේ කුරුසේදී දුකින් වේදනාවෙන් කනස්සල්ලෙන් සිටිය ආකාරයට අපි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. නමුත් ඒක නෙවෙයි දෙවියන් වහන්සේගේ සැබෑ රූපය. ඒ දුක, වේදනාව, කනස්සල්ල උන්වහන්සේ දරාගත්තේ මොහොතකට පමණයි. ඒ මොහොත පැමිණුනේ සැබවින්ම උන්වහන්සේ අපගේ දුක උසලා ගත්තා. අපගේ වේදනාව උන්වහන්සේ දරාගත්තා. නමුත් උන්වහන්සේ අපට පවසන්නේ නැහැ කුරුසේ මා සිටි ආකාර ඔබ ජීවත් වෙන්නට ඕනේ කියලා. උන්වහන්සේ ඔබට කියන්නේ මා පොළොවේ ජීවත් වුණ ආකාරයට ඔබ ජීවත් වෙන්න. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ මලවුන්ගේ නැගිට උන්වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ වාඩි වී සිටින්නේ. උන්වහන්සේ මලවුන්ගේ නැගිට උන්වහන්සේ කියන්නේ මලවුන්ගේ නැගිටුණු කෙනෙක් මෙන් ඔබ ජීවත් වෙන්න. මලවුන්ගේ නැගිටුණු කෙනෙක් මෙන් ඔබ ජීවත් වෙන්න. අපි හරවමු රෝම 6 වෙනි පරිච්ඡේදයට. බොහෝ අයට තිබෙන ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය නම් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය ගැන මනුෂ්‍යයන් සිතපුවාම නිතරම සිතන්නේ උන්වහන්සේ කුරුසේදී සිටි ආකාරය. උන්වහන්සේ වේදනාව දරාගෙන සිටියේ. උන්වහන්සේ දුකින් සිටියේ. උන්වහන්සේ අසරණව සිටියේ. උන්වහන්සේ තනි වී සිටියේ. උන්වහන්සේට කිසි කෙනෙක් උන්වහන්සේ ගැන සැලකුවේ නැහැ. උන්වහන්සේ තාම දුක් සහිතව. නමුත් ඒහා සමානව නොවේ උන්වහන්සේ අපට පවසන්නේ ජීවත් වෙන්න. උන්වහන්සේ අපගේ දුක දරාගත්තා. ශෝකය දරාගත්තා. වේදනාව දරාගත්තා. රෝග දරාගත්තා. ඒ සියල්ල දරාගෙන උන්වහන්සේ අපට පවසන්නේ නැවත නැගිටිනු කෙනෙක් මෙන් ඔබ ජීවත් වෙන්න. රෝම 6 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ අපි කියවමු. එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය කරන කොටගෙන මලවුන්ගෙන් නැගිටවනු ලැබුවාසේම අපි ජීවනයේ අලුත්කමෙන් හැසිරෙන පිණිස මරණය තුලට බෞතිස්මය කරන කොටගෙන උන්වහන්සේ සමග තැන්පත් කරනු ලැබෙමුව. දෙකටම කියවමු. මක්නිසාද උන්වහන්සේගේ මරණයේ සමානත්වයෙන් අපි උන්වහන්සේට සම්බන්ධ වී සිටිමු නම් උන්වහන්සේගේ නැගිටීමේ සමානත්වයෙන්ුත් සම්බන්ධ වන්නෙමු. ඔව්. ඉතින් අපට උන්වහන්සේ සඳහන් කර තිබෙන මේ පද දෙකකින් ඉතා පැහැදිලිව උන්වහන්සේ
කුරුසේදී සිටි ආකාර නොවේ අපි ජීවත් වෙන්නට ඕන. නැවත නැගිටුණු ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ මහිමය සඳහා අපි ජීවත් වෙන්නට ඕන. 4 වෙනි පදේ නැවත අපි කියවමු. එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය කරන කොටගෙන මලවුන්ගෙන් නැගිටවනු ලැබුවාසේම අපි ජීවනයේ අලුත්කමෙන් හැසිරෙන පිණිස. ජීවනයේ අලුත්කමේ හැසිරෙන පිණිස. එතන පවසන්නේ නැහැ අපට ක්‍රිස්තුස් වහන්සේ කුරුසේදී සිටි ආකාර අපි ජීවත් වෙන්න ඕන කියලා. කුරුසේදී උන්වහන්සේ අපගේ වේදනාව දරා ගත්තා. අපේ දුක උන්වහන්සේ උසුලා ගත්තා. නමුත් උන්වහන්සේ දැන් පවසා තිබෙන්නේ අපට පියාණන් වහන්සේගේ මහිමය සඳහා ජීවත් වෙමු අපි. උන්වහන්සේ සමග උන්වහන්සේගේ මරණයත් සමග අපි තැන්පත් වුණා නම් එහෙනම් අපි දැන් ජීවත් වෙන්නේ උන්වහන්සේගේ නැවත නැගිටීමේ සමානත්වයට. ද ක්‍රිස්තුස් වහන්සේ නැවත නැගිට සිටින්නේ. එහෙනම් අපි ජීවත් වෙන්නේ නැවත නැගිටුණු මනුෂ්‍යයන් මෙන්. දැතන විශේෂයෙන්ම සඳහන් කර තිබෙන අපගේ අලුත් මනුෂ්‍යයා ජීවත් වෙන්නේ කෙසේද කියලා. වතුර බෞතිස්මේ මනුෂ්‍යයෙක් ගත්තාම ඒ මනුෂ්‍යයාගේ පරණ මනුෂ්‍යයා වලලා දමනවා. ඉන් පසු ඒ මනුෂ්‍යයා නැවත නැගිටින විට අලුත් මනුෂ්‍යෙක් මෙන් නැගිටින්නේ. පරණ මනුෂ්‍යයා වැළලුවා. පරණ මනුෂ්‍යව සම්පූර්ණයෙන් වලලා දැම්මා. ඒ මනුෂ්‍යයා නොවේ දැන් ජීවත් වෙන්නේ ඔබ සමග. ඔබ තුල ඒ මනුෂ්‍යයා නෙවෙයි ඔබ විදහ දක්වන්නේ නැත්නම් ඒ මනුෂ්‍යයා නෙවෙයි ඔබ තුලින් ක්‍රියා කරන්නේ. දැන් නැවත නැගිටිනු කෙනෙක් මෙන් අලුත් ලෙස ඔබ ජීවත් වෙන්නට ඕන. ඒකයි වෙනස. ඉතින් කිතුණු භක්තිකයන්ගේ මනසේ තිබෙන ක්‍රිස්තුස් වහන්සේ කුරුසේදී දුක දරා ගත්තා. වේදනාව දරා ගත්තා. ඉතින් උන්වහන්සේ දැස බලමින් උන්වහන්සේගේ සැබෑ ස්වરૂපය ඒක නොවේ. උන්වහන්සේගේ සැබෑ ස්වરૂපය කුරුසේදී උන්වහන්සේ දුක දරාගත් එක తాවකාලිකව අප වෙනුවෙන් අපව ගලවන්නට උන්වහන්සේ ඒ හා සමානව සිටියේ. නමුත් උන්වහන්සේගේ සැබෑ රූපය ඕක නෙවෙයි. උන්වහන්සේගේ සැබෑ රූපය කුරුසේ. ඉතින් මිනිස්යන් නිතර දකින්නේ ඒ කුරුසේදී බලා මිනිස්යන් කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ දුක දරාගත්තා. ඉතින් මමත් ඒ හා සමානව ජීවත් වෙන්නට ඕන. මමත් ඒ වාගේ ජීවත් වෙන්නේ. මාගේ ජීවිත හරි දුකින් මම සිටින්නේ. ක්‍රිස්තුස් වහන්සේ කොතරම් දුක් උන්වහන්සේ දුක් උනේ ඇයි? මොන හේතුවක් නිසාද උන්වහන්සේ දුක් උනේ? මිනිස්යාගේ පාපය උසුලා ගන්නටයි. දැන් යෝහන් 16 වෙනි පරිච්ඡේදයේ අපට සඳහන් කර තිබෙන්නේ 22 වෙනි පදේ එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නමුත් නැවත නුඹලා දකින්නෙමි. එවිට නුඹලාගේ සිත ප්‍රීති වන්නේය. නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය. දැන් ඔබට ශෝකය තිබේ. ඒ උන්වහන්සේ කතා කරේ දැන් ඔබට ශෝකය තිබේ කියන්නේ මා ඔබගෙන් ඉවත් වී යන නිසා. මං කුරුසපත් වෙන නිසා తాවකාලිකව ටික කාලයකට දවස් 3ක කාලයක මාව දකින්නේ නැහැ ඔබ. මොකද මට තිබෙන්නේ මිනිස්යාගේ පාපය උසලා ගන්න. මිනිස්යාගේ දුක දරා ගන්න. මුළු මිනිස් ජාතිය වෙනුවෙන් මට තිබෙන්නේ ගෙවීමක් කරන්න. මිනිස්යා වෙනුවෙන් මට ගෙවීමක් කරන්න සිද්ධ වී තිබෙන්නේ. ඒ නිසා ඔබට මේ ටික කාලයකට ඔබ දුකක් පැමිණේ ඔබේ ජීවිතේට. නමුත් උන්වහන්සේ මොකද්ද කියන්නේ? නැවත ඔබ මාව දකින්නටයි යන්නේ. උන්වහන්සේ නැවත මිනිස්යන් හමු වන වෙලාවේදී උන්වහන්සේ දුකින් වේදනාවෙන් කුරුසේ සිටි ආකාරය ආවේ නැහැ. උන්වහන්සේ කිව්වේ නැහැ මම සැබවින් පරාජය සිටින්නේ. මම ඇත්තටම හිතුවේ මිනිස් ජාතිය ගලවන්න. දැන් බලන්න මම කුරුසපත් වී සිටින්නේ. මට බෑ මේ ජීවිතය තවත් ගෙන යන්න. උන්වහන්සේ ගෝලයන්ට හමු වුණේ ඒ විදියටද? උන්වහන්සේ ගෝලයන් හමු වුණේ නැහැ ඒ විදියට. උන්වහන්සේ නැවත නැගිට. උන්වහන්සේ පැවසුවේ සමාදානෙ වේවා. උන්වහන්සේ කිව්වේ මං ඔබට බලය දෙනවයි කියලා. උන්වහන්සේ අන්තිම වචන ටික බලන්න උන්වහන්සේ පොළවෙන් ඉවත් වුණායින් පසු නැත්නම් පොළවෙන් ඉවත් වීමට පෙර උන්වහන්සේ නැවත නැගිටුණායින් පසුව කොතරම් ජයග්‍රහයි වචන උන්වහන්සේ කතා කරනද? උන්වහන්සේ කුරුසේ උසලාගෙන දුකින් වේදනාවෙන් කනස්සල්ලෙන් ඇවිත් කිව්වේ නැහැ මම ජය ගන්නටයි ගියේ නමුත් මම පරාජිතයෙක්. මා ජීවත් වෙන විදිහට මාගේ ජීවිතය දිහා බලන්න
මම ජීවත් වෙන ඉදිරිය ඔබට ජීවත් වෙන්නටයි වෙන්නේ. කුරුසේදී මාව එනගැසූ ආකාරයෙන් ඔබ ජීවත් වෙන්නටයි යන්නේ. මෙන්න මේ හා සමාන ඔබ ජීවත් වෙන්න. නැහැ උන්වහන්සේම පැවසුවේ නැහැ. උන්වහන්සේම පැවසුවේ නැහැ. ඔබ දකින රූපයේ ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ රූපය නෙවෙයි කුරුසේදී. සැබෑ රූපය බලන විට අපිට ක්‍රිස්තුස් අපි කුරුසේදී බලන්නේ වැටුණු නැත්තම් පරාජිත නැතිනම් වේදනා සහිතව නැතිනම් අප වෙනුවෙන් වන්දිය ගෙවන නැත්තම් අප වෙනුවෙන් උන්වහන්සේ පූජාවක් වී සිටින්නේ. නමුත් උන්වහන්සේගේ සැබෑ රූපය ඕක නොවේ. උන්වහන්සේ රජුන්ගේ රජුත් ස්වාමින් වහන්සේගේ ස්වාමින් වහන්සේ. උන්වහන්සේ මනුෂ්‍යයන් වෙනුවෙන් තමයි කුරුසපත් උනේ. ඒ නිසා අපි ඒ රූපේ දිහා බලා අපගේ ජීවිතේත් අපි දුක් කරගන්නව නැත්නම් දුකටපත් වී සිටිනවා නම් අපිත් අසරණ භාවයේ ජීවත් වෙනවා නම් අපිත් ඒ රූපේ දිහා බලා ක්‍රිස්තුස් වහන්සේ කුරුසපත් වුණා. උන්වහන්සේ හා සමානව මම ජීවත් නැහැ. උන්වහන්සේ කුරුසේ නොවේ දැන් සිටින්නේ. උන්වහන්සේ මලවුන්ගේ නැගිට සිටින්නේ. උන්වහන්සේ මරණය පරාජය කරමින් උන්වහන්සේ නැවත නැගිට සිටින්නේ. උන්වහන්සේගේ වචන බලන්න. උන්වහන්සේ කුමක්ද පවසන්නේ? උන්වහන්සේ මලවුන්ගේ නැවත නැගිට උන්වහන්සේ ගෝලයන්ට කුමක්ද පවසන්නේ? මතෙව් 28 වෙනි පරිච්ඡේදයේ අපි 16 වෙනි පදයේ සිට අපි කියවමු. අපට පෙනෙන්නේ කොයි ආකාර රූපයකින්ද නැත්නම් අපි දෙවියන් වහන්සේව දකින්න නැත්නම් යේසුස් වහන්සේව දකින්නේ ඒ හා සමානව තමයි අපි ජීවත් වෙන්නට යන්නේ. උන්වහන්සේව බලනවා නම් අපි උන්වහන්සේව දකින ආකාරයටම අපි ජීවත් වෙන්නට යන්නේ. ඉතින් අපි දකිනවා නම් කුරුසය ගැන පමණක් අපි කුරුසය ඉතා වටිනවා. කුරුසය තමයි මාර්ගය මිනිස්සුෙකුට ගැලවෙන්න. කුරුසයේ පණිවිඩය තමයි ඉතා වැදගත් මිනිස්සුන්ට ගැලවීම ලබා ගන්න. කුරුසයේ පණිවිඩය දෙවියන් වහන්සේගේ බලයයි. අපි හොඳටම දන්නවා. නමුත් අපි කුරුසයට එහා අපි යන්නට ඕන වතුර බෞතිස්මයත් අරගෙන අපි ජීවත් වෙන්නට ඕන උන්වහන්සේ දැන් ජීවත් වෙන ආකාරයෙන්. දැන් ජීවත් වෙන ආකාරය. ඒ පදේ අපි කියවමු 16 වෙනි පදයේ සිට. දැන් යේසුස් වහන්සේ මලවුන්ගේ නැගිට ඇවිත් කතා කරන්නේ. ගෝලයෝ 11 දෙනා යේසුස් වහන්සේ තමුන්ට නියම කළ ගලීලේ කන්දට ගියෝය. ඔහු උන්වහන්සේ දැක උන්වහන්සේට නමස්කාර කළෝය. නමුත් සමහරෙක් සැක කළෝය. සමහරක් අය සැක කරා. උන්වහන්සේගේ නැවත නැගිටීම ගැන සමහරක් අය සැක කරා. අදත් ඒ වගේ මනුෂ්‍යයන් සැක කරනවා. ඒ කාලේදීත් මනුෂ්‍යයන් උන්වහන්සේ ගෝලයන් පවා සැක කරා. දැන් උන්වහන්සේ කුමක්ද පවසන 18 වෙනි පදේ. යේසුස් වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කතා කොට ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට දී තිබේ. ස්වර්ගයේද පොළොවේද සියලු බලයම මට දී තිබේ. ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට දී තිබෙනවා. ඉතින් මොකද උන්වහන්සේගේ රූපේ දිහා බලනකොට උන්වහන්සේ ජයග්‍රාහීකව කතා කරන්නේ. ස්වර්ගයේද පොළොවේද බලය මට දී තිබෙන්නේ. මේ සුභාරංචියයි මම ඔබට ගෙන ආවිත් තිබෙන්නේ. මලවුන්ගේ නැවත නැගිට මම ඔබට පවසා තිබෙන්නේ මෙන්න සෑම බලයක්ම ස්වර්ගයේ බලයද පොළොවේ බලයද මට උන්වහන්සේ දී තිබෙන්නේ. ඇයි? උන්වහන්සේ කුරුසිය තුලින් උන්වහන්සේ ගමන් කළා. මනුෂ්‍යයන් වෙනුවෙන් උන්වහන්සේ ගෙවීම සම්පූර්ණයෙන්ම කළා. ඒ කලයෙන් පසුව උන්වහන්සේ අපායට ගෙහින් සතුරාගේ ක්‍රියාවන් සියල්ලක්ම විනාශ කරමින් උන්වහන්සේ 3 වෙනි දවසේදී මලවුන්ගෙන් නැගිටින බව බයිබලයේ සඳහන් කර තිබෙනවා. ඒකයි අපට තිබෙන ජයග්‍රහණය. දැන් උන්වහන්සේ මෙම ප්‍රකාශනය කරන වෙලාවේදී කොයි ආකාර ස්වරූපයක්ද අපට පෙනෙන්නේ උන්වහන්සේ ගැන? පරාජිත ස්වරූපයක්ද පෙනෙන්නේ අපට? අමාරු කන් වලින් උන්වහන්සේ සිටින්නේ, වේදනා සහිත සිටින්නේ. මොන ස්වරූප අපි උන්වහන්සේ දෙස බලන විට මොන වාගේද කොයි ආකාර අපි උන්වහන්සේ දෙස බලන්න දැන්? යමෙක් කියවිත් කියනවා නම් ස්වර්ගයත් පොළොවේත් බලය මගේ අතේ දැන් තිබෙන්නේ. මොකද උන්වහන්සේ මේ ගෝලයන්ට පවසා කියන්නේ, ගෝලයන් උනන්දු කරලා කියන්නේ මෙන්න ජයග්‍රහණය මම ලබා ගත්තා. ඔබ ජයෙන් ජීවත් වෙන්න. මා දෙස බලන්න මම යක්ෂයාව අපාය සම්පූර්ණයෙන්ම පරාජය කරා. මම නැවත නැගිට සිටින්නේ. ඉතින් අපට පෙනෙන අපට තිබෙන රූපය අප උන්වහන්සේ දිහා බලනකොට අපි කුරුසිය දිහා බලන්නේ නිතරම. ඉතින් කුරුසිය දිහා බලනකොට අපගේ මූණත් අපි අඹුල් කර ගන්නවා. බලන්න යේසුස් වහන්සේ අප වෙනුවෙන් දුක් වුණා. ඇත්තටම උන්වහන්සේ හා සමානව අපි ජීවත් වෙන්නේ. උන්වහන්සේ හා සමානව මම ජීවත් වෙන්නේ. උන්වහන්සේ කුරුසියේදී සිටියේ දවස්
උන්වහන්සේ කුරුසයේ පැය කිහිපයක් සිටියේ. ඉන්පසු අපි දකින්නේ විශාල සටනක් ඇති වුණා. ඒ සටනෙන් උන්වහන්සේ ජයග්‍රහණ ලබා ගත්තා. පැය කිහිපයක් උන්වහන්සේ කුරුසයේ සිටියේ. දැන් ඒ රූපය තමයි මිනිස්යන් තුරට ඇතුල් වී තිබෙන්නේ. සතුරාට කැමති මිනිස්යන්ට පෙන්වන්න මෙන්න ඔබගේ යේසුස් වහන්සේ. පිලාත් ඒ රෝමානු අධිපති ඇවිත් කිව්වේ මෙන්න ඔබගේ රජතුමා. යක්ෂයා පෙන්눔 කර දුන්න යුදවරුන්ට මෙන්න ඔබගේ රජුන්. යුදවරන්ගේ රජුන්. උන්වහන්සේ කට ඔටුන්නක් දාගෙන ලේ ගලාගෙන ගියත් ඒ වගේම උන්වහන්සේට කස පහරවල් ගහලා තිබුණේ. උන්වහන්සේව සම්පූර්ණයෙන් පරාජය. දැන් සතුරා කියන්නේ අපට මේ යේසුස් වහන්සේ දිහා බලන්න. මෙන්න ඔබටත් වෙන්නට යන්නේ ඕකයි. ඔබත් ජීවත් වෙන්නට යන්නේ ওই විදිහටයි. ඔබටත් ජීවත් වෙන්නට යන්නේ ওই විදිහටයි. නමුත් යක්ෂයා කවදාවත් උර පෙන්눔 කර දෙන්නේ නැහැ. රජුන්ගේත් රජ, ස්වාමින් වහන්සේගේත් ස්වාමින් වහන්සේ. යේසුස් වහන්සේ දැන් අපට කවදාවත් යක්ෂයා පෙන්눔 කර දෙන්නේ නැහැ සර්පයාගේ හිස පොඩි කරපු ආකාරය. එවැනි රූපයක් අපි දකින්නේ නැහැ. යේසුස් වහන්සේ කොහොමද සර්පයාගේ හිස පොඩි කර දැම්මේ? බයිබලයේ තා පැහැදිලිව උන්වහන්සේ පවසා තිබෙන්නේ උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ සර්පයාගේ හිස අනිවාර්යයෙන්ම උන්වහන්සේ පොඩි කරන්නටයි යන්නේ. ඒ වගේම ඊතර සඳහන් කර තිබෙන්නේ උන්වහන්සේත් කුරුසපත් වෙනටයි යන්නේ. නමුත් අද අපි ලෝකෙදී බලන විට අපට පේන්නේ නැහැ සර්පයාගේ හිස පොඩි කරන එක. නමුත් අපට පේන්නේ කුරුසිය විතරයි. ඒ පදේ අපි කියවමු. මම තා ශාස්ත්‍රී අතරෙහි තාගේ වංශය සායගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි. ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේය. තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නේ යයි කීසේ. දැන් කුරුසිය ගැන කතා කරනවා. ඒ වගේම උන්වහන්සේගේ ජයග්‍රහණය ගැනත් කතා කරනවා. නමුත් අපිට නිතරම පෙනෙන්නේ කුරුසිය ගැනයි. අපිට නිතරම අපේ රූපය තිබෙන්නේ උන් ලෝක වටේම ගියාම කොහෙවත් පෙනෙන්නේ නැහැ. යේසුස් වහන්සේ රජුන්ගේ රජ ස්වාමින්ගේ ස්වාමින් වහන්සේ සර්පයාගේ හිස පොඩි කරපු ආකාරය අපට පෙනෙන්නේ නැහැ ඒක. අපිට නිතරම පෙනෙන්නේ උන්වහන්සේ කුරුසපත් වී සිටින්නේ. උන්වහන්සේ කුරුසපත් වී සිටින්නේ. උන්වහන්සේ කුරුසපත් වී සිටින්නේ. කිතුණු භක්තයන් තේරුම් ගන්නට ඕන උන්වහන්සේ කුරුසපත් උනේ සැබවින්ම ඒ සර්පයාගේ නැත්නම් ඒ යක්ෂයාගේ හිස සම්පූර්ණයෙන්ම පොඩි කරන්නටයි. ඉතින් උන්වහන්සේ අපට කියන්නේ ඔබ ජීවත් වෙන්න රජෙක් මෙන්. පරාජිත මිනිසෙක් හැටියට නොවේ. ඔබට තිබෙන ස්වરૂපය ක්‍රිස්තුස් වහන්සේගේ නැවත නැගිටීමේ ස්වરૂපය තමයි ඔබට තිබෙන්නට ඕන. සර්පයාව සම්පූර්ණයෙන්ම විනාශ කරමින් යක්ෂයාගේ බලතල සම්පූර්ණයෙන්ම විනාශ කරමින් උන්වහන්සේ නැවත නැගිට සිටින බව උන්වහන්සේ දැස් බලන්නට දකින්නට ඕන. රජුන්ගේත් රජ ස්වාමින්ගේත් ස්වාමින් වහන්සේ සර්පයාගේ හිස පොඩි කරපු තරන් වහන්සේ. ඒ නිසා අපට ප්‍රශංසා කරන්න පුළුවන්කමක් තිබෙන උන්වහන්සේට. අපට ගී ගයන්න පුළුවන්කමක් තිබෙන්නේ උන්වහන්සේට. අපට පුළුවන් විශ්වාස කරන සැබවින්ම උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ මලවුන්ගෙන් නැගිට සිටින තැනන් වහන්සේ. අද දවසේදී උන්වහන්සේ අප අතර අප තුල අප සමග අපව කවදාවත් අත්හරින්න නැති තැනන් වහන්සේ අප සමගයි සිටින්නේ. වැරදි පින්තූරයක් අපට තිබුණා අපේ ඉදිරියේ අපි ජීවත් වෙන්නට යන්නේ ඒ පින්තූරය අනුවයි. සෑම දවසක මිනිස්යන් දකින්නේ මොකද්ද? යේසුස් වහන්සේ කුරුසපත් වෙලා සිටිය ස්වරූපය. යක්ෂයාත් ආගම් කීපයක් සාදා තිබෙනවා. යේසුස් වහන්සේ දිස බලන්න උන්වහන්සේ කුරුසපත් වී සිටින්නේ. උන්වහන්සේ කුරුසපත් වීම ගැන තමයි විශේෂ වශයෙන් පෙන්වන්නේ. විශේෂයෙන්ම පෙන්වන්නේ උන්වහන්සේ. ඉතින් අපිත් උන්වහන්සේ දෙස බලන්නේ කුරුසේදී උන්වහන්සේ මරණයක් දැක්කා. උන්වහන්සේ තාම අසරණ කෙනෙක්, කිසි පාපයක් කරපු නැති තනන් වහන්සේ. ඉතින් අපි නිතර කල්පනා කරන්නේ අපගේ මනසේ තිබෙන පින්තූරය මෙන්න මේයි. අපි ජීවත් වෙනවා නම් ක්‍රිස්තුස් වහන්සේ හා සමානව ජීවත් වෙන්නට ඕන කියලා. ඒක හරි. නමුත් අපි දකින්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ඒ පරාජිත ස්වභාවය. අපි දකින්නේ උන්වහන්සේ ගෙවපු මිලය. බොහෝ වෙලාවට අපි යම් භාණ්ඩයක් ගත්තාම අපි මිලය ගැන කල්පනා කරනවා. මෙතරම් මිලයක් අපි ගෙවුවයි කියලා. ඒ මිලය ගැන මම නිතර කල්පනා අපේ මනසේ තිබෙන්නේ මං කොතරම් වියදම් කරාද මේ බහණ්ඩේ ගන්න. අපගේ මනස තිබෙන්නේ මෙතරම් විශාල මිලයක් මං ගෙව්වා.
පියල් 1500ක් මං ගෙව්වා. නැත්තම් 15000ක් ගෙව්වා මේ මිලේ මේ බඩු බහණ්ඩේ ගන්න. නමුත් ඔබ මිලේ ගැන කල්පනා කරන්නේ නැතුව දුකින් නැතුව ඔබ ඒ බහණ්ඩේ තුල ඔබ ජීවත් වෙන්න. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති වේවා. ඔබ වහන්සේ මිලේ ගෙව්ව එක හොඳයි. නමුත් අද දවසේ ඔබ ජීවමානව සිටින්නේ ඔබ වහන්සේව මරණය කවදාවත් ඔබ වහන්සේව පාතාලේ තබන්නට බැරි වුණා. ඔබ මිලේ ගෙවා ඔබ සම්පූර්ණයෙන්ම නැවත නැගිට සිටින්නේ. ඒ නිසා ඔබ රජුන්ගේ රජුත් ස්වාමින් වහන්සේගේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මා තුල වාසය කරන්නේ. ඔබ වහන්සේ මා සමගයි. මට පුළුවන් ඔබ වහන්සේ තුලින් ජයග්‍රාහී ලෙස ජීවත් වෙන්න. ඔබ කල්පනා කරමින් සිටින නිතරම මිලේ ගැන උන්වහන්සේ කළ දේ ගැන ඔබ දුකින් ජීවත් වෙනවා නම් ස්වාමින් වහන්සේ ගැන ගොඩක් දුක් වෙනවා. බයිබලයේ අපිට සඳහන් කර තිබෙන්නේ අපි මේ පද්ධතිය නැවත එමු. හෙබ්රු පොතට හරවන්න 12 වෙනි පරිච්ඡේදයට කිතුණු ආයේගේ මනසේ තිබෙන ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කිරීම සම්බන්ධව තිබෙන ස්වરૂපය තිබෙන්නේ කුරුසිය ගැන පමණයි. නමුත් කුරුසිය වැදගත්. මම කුරුසිය සුරු කරන්නේ නැහැ. කුරුසියේ පණිවිඩය තමයි දෙවියන් වහන්සේ අපට කියා තිබෙන ලෝකයට බෙදා ගන්න. උන්වහන්සේ ඒ පණිවිඩය අපට බෙදා ගන්න කියා තිබෙන්නේ. උන්වහන්සේ කුරුසිය අපි සුළු කරන්නේ නැහැ. කුරුසියේ පණිවිඩය ගැන මම ගොඩාක් දේශනා කර තිබෙනවා. නමුත් කුරුසියට එහා උන්වහන්සේ අපට කුමක්ද කර තිබෙන්නේ කියලා අපි තේරුම් ගන්නට ඕන. අනිවාර්යයෙන්ම අපි සෑම කෙනෙක්ම කුරුසියට පැමිණෙන්නට ඕන. මම යේසුස් වහන්සේ පිළිගත්තේ උන්වහන්සේ මට දර්ශනයකින් උන්වහන්සේ ප්‍රකාශ වුණා කුරුසයේදී උන්වහන්සේ ගෙවපු මිලය. නමුත් එදා පටන් උන්වහන්සේ එදායින් පස්සේ මට කවදාවත් උන්වහන්සේ ප්‍රකාශ කළා උන්වහන්සේ කිව්වේ නෑ ඔබ ජීවත් වෙන්නට ඕන මෙවැනි අසරණ කෙනෙක් මෙන්. නමුත් එදා දවසේදී මට එක විශාල නිදරාවක් වුණා. මං වෙනුවෙන් උන්වහන්සේ ගෙවීමක් කළා. කුරුසියේදී උන්වහන්සේ ගෙවීමක් කළා මං වෙනුවෙන්. ඒ නිසා මට පුළුවන් ඒ උන්වහන්සේ ගෙවපු මිලය තුලින් උන්වහන්සේ විසින් මගේ ජීවිතයට සිදු වී තිබෙන දේ මා තේරුම් අරගෙන උන්වහන්සේගේ වචනය තුලින් මට පුළුවන් ජීවත් වෙන්න රජෙක් මෙන්. උන්වහන්සේගේ සමානත්වයට උන්වහන්සේගේ නැවත නැගිටීමේ සමානත්වයට මට ජීවත් වෙන්න පුළුවන්. මට අවශ්‍යතාවයක් නැහැ තවත් කුරුසපත් වෙන්න. මට අවශ්‍යතාවයක් නැහැ තවත් මිලයක් ගෙවන්න. මට ගෙවන්න විදියකුත් නැහැ. ඒ ගෙවීමෙන් කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. දෙවරක් ඔබට ගෙවන්නට බෑ එක පාපයකට. එකම එක පාපයක් තමයි තිබෙන්නේ. උන්වහන්සේ අප වෙනුවෙන් ඒ පාපය සඳහා උන්වහන්සේ ගෙවීම කළා. දැන් උන්වහන්සේ අපට කවදාවත් පවසන්නේ නැහැ තවත් ඔබ ගෙවීමක් කරන්නයි කියලා. අපට කුරුසපත් වීමෙන් කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ දෙවනි වතාවට අපට ගෙවන්න ඕමනාවක් නැහැ. ඒක හරි මෝඩ ක්‍රියාවක්. මං සිතනවා නම් මගේ ජීවිතය අසරණ තත්ත්වයට මම පත් කරමින් මගේ මුළු ජීවිත කාලේ මම ගෙවගෙන යන්නේ ස්වාමිනී. මම ඔබ වහන්සේට කවදද ගෙවන්නේ ස්වාමීනි. දැන් අර ගීතිකාවකුත් තිබෙනවා. මං ඔබට කවදද ගෙවන්නේ ස්වාමින් වහන්සේ. මම මේ ණය කවදද ගෙවන්නේ. ඒක ණයක් නෙවෙයි. ඔබේ ණය උන්වහන්සේ ගෙව්වා. ඔබ නිදහස්. මිනිස් ජාතිය සම්පූර්ණයෙන්ම නිදහස් සිටින්නේ. ඔබට කවදාවත් ඒක ණයක් හැටියට ගණන් ගන්න අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේ ගෙවීමක් කරලා උන්වහන්සේ කිව්වේ මේ ණයෙන් ඔබ නිදහස්. ඔබට යම් මිලයක් ගෙවන්න තිබෙනවා නම් කවුරු කෙනෙක් ඉදිරිපත් වෙලා ඒ ගාණ ගෙවලා කිව්වනම් මෙන්න මං ඔබ වෙනුවෙන් ඉදිරිපත් වී මේ ගාණ ඉවර කරලා දානවා කියලා ගෙවලා දානවා. ඉතින් ඔබ දැන් මේ මනුස්සයට වහල් වී ජීවත් වෙන අනේ මම කවදද ගෙවන්නේ අනේ මම ඒ මනුස්සයකේ මම ගෙව්වා ඒ ණය ඉවර ඒ ගැන කතා කරන්න එපා. අනේ මට මොකද්ද වගේ මම ගෙවනකම් මට බෑ මට රැට නිින්ද යන්නේ නැහැ මම ගෙවනකම් මං කොහොම හරි ඒ මනුස්සයා නැවත හැරී කියයි නැහැ. ඔබට අවශ්‍යතාවයක් නැහැ. මං ඒක ගෙවලා ඉවරයි. ඔබ කියන්නේ නැහැ මම කොහොම හරි ගෙවීමක් කරන්න කවදා හරි මං ගෙවනවා. ඉතින් අර ගීතිකාවෙත් කියන්නේ කවදද මම මේ ණය ගෙවන්නේ? කවදද මම මේ ණය ගෙවන්නේ? ඉතින් අසරණ ගීතිකා. ඒ ගීතිකා බොහෝ ගීතිකාවන් තිබෙනවා. කුරුසේ පණිවිඩය ගැන කතා කරන්නේ කුරුසිය ගැනයි කතා කරන්නේ. කුරුසෙට එහා යන්නේ නැහැ. ඉතින් මිනිස්යන්ගෙන් ගායනා කරනවා කවදද මම මේ ණය ගෙවන්නේ? කවදද මම මේ ණය ගෙවන්නේ? නැහැ ඔබ ණය බරෙන් ජීවත් වෙන්න ඕමනාවක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවේ ක්‍රියාවෙන් ඔබව සම්පූර්ණයෙන්ම නිදහස් කර තිබෙන්නේ.
ක්‍රිස්තුස් වහන්සේ ගසක එල්ලන සියල්ලෝම ශාපලද්දෝයයි ගලාති 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සඳහන් කර තිබෙන්නේ ගසක එල්ලන සියල්ලෝම ශාපලද්දෝයයි ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් ශාපය වී උන්වහන්සේ අප වෙනුවෙන් ශාපය වී උන්වහන්සේ ව්‍යවස්ථාවේ ශාපයෙන් අපව මුදවා ගත්තා සම්පූර්ණයෙන්ම. ඉතින් උන්වහන්සේ ව්‍යවස්ථාවේ ශාපයෙන් අපව මුදවා ගත්තා නම් එනම් උන්වහන්සේ නැවත හැරිලා මට එක පදයක්වත් කිසි කෙනෙකුට පෙන්වන්න බෑ. යේසුස් වහන්සේ කිව්වේ දැන් ඔබ මට ණය වෙලා සිටින්නේ කියලා. ඔබගේ මුළු ජීවිත කාලයේම ඔබ මට ණයක් වී සිටින්නේ. ඉතින් මට ඔබ වහලෙක් වෙන ඔබ ජීවත් වෙන්නේ සෑම දවසකම. ඔබ වහලෙක් මෙන් සිටින්නේ නැහැ. උන්වහන්සේ අපව වහලෙක් කරලා නැහැ. උන්වහන්සේ අපව පුත්‍රයන් කර තිබෙන්නේ. ගලාති 4 වෙනි පරිච්ඡේදයට හරවමු අපි. 7 වෙනි පදය අපි කියවමු. මෙසේ නුඹ තවත් දාසයෙක් නොව පුත්‍රයෙක්ය. පුත්‍රයෙක් නම් දෙවියන් වහන්සේ කරන කොටගෙන උරුමකාරයෙක්. මෙසේ ඔබ දාසයෙක් නොවේ. නැත්නම් ඔබ වහලෙක් නොවේ. ඔබ වහල් භාවයේ නොවේ ජීවත් වෙන ඔබ දැන් පුත්‍රයෙක්. ඉතින් පුත්‍රයෙක් වුණාම ඔබගේ පියා කවදාවත් ඔබට කියන්නේ නැහැ මේ ණය ටික බේරන්න. මේ ණය ටික බේරන්න ඔබට ගෙවන්න වෙනවා කොහොම හරි. ඒ ධනවත් පියා කවදාවත් හැරලා කියන්නේ නැහැ ඔබට ගෙවන්න වෙයි කියලා. ඒ ධනවත් පියා අපව නිදහස් කරලා අපව පුත්‍රයන් හැටියට පත් කර තිබෙන්නේ. ඔබ දැන් දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. මොකද ඔබට තිබෙන ස්වරූපය යේසුස් වහන්සේ ගැන. ඔබට තිබෙන ස්වරූපය කුරුසියේ සම්බන්ධව පමණක්ද නැතිනම් උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටිනු තනන් වහන්සේද ඒ වාගේම උන්වහන්සේගේ දැන් උන්වහන්සේ සිටින ආකාරයෙන් ඔබ ජීවත් වෙන්නේ නැතිනම් ඔබ ඒ කුරුසිය දිහා බලා කුරුසියේ සිටින තනන් වහන්සේ හා සමානව ඔබ ජීවත් වෙන්නට යන්නේ. බයිබලයේ සඳහන් කරන්නේ උන්වහන්සේ කුරුසියේදී අපගේ ශාපය දරාගත්තයි කියලා. කුරුසියේදී අපගේ ශාපය දරාගත්තා. ගසක එල්ලෙන සියල්ලෝම ශාපලද්දෝයයි. ඉතින් ඔබ ශාපලද්දෙක්ද මෙන් ජීවත් වෙන්නේ? නැත්නම් ඔබ ආශිර්වාදලත්කින් මෙන් ජීවත් වෙනවාද? ඔබ කුරුසියේ යේසුස් වහන්සේ සිටින ආකාරය දිහා බලා ඔබ ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් ඔබ ශාපලද්දෙක් මෙන් ජීවත් වෙන්නේ. ඒක බයිබලයේ සඳහන් කර තිබෙන්නේ මම නෙමෙයි සඳහන් කර තිබෙන්නේ හෙබ්‍රු පොතේ ගලාති පොතේ අපි හරවමු 3 වෙනි පරිච්ඡේදයේ සඳහන් කර තිබෙන්නේ ගසක එල්ලෙන සියල්ලෝම ශාපලද්දෝයයි කියලා. අපි කියවමු. ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා ශාපයක් වී ව්‍යවස්ථා ශාපයෙන් අප මුදාගත්සේක. අප උදෙසා උන්වහන්සේ ශාපයක් වුණා. උන්වහන්සේ හුවමාරුවක් කළා. අප වෙනුවෙන් උන්වහන්සේ ශාපය වුණා. අප වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය උන්වහන්සේ පූජා කළා. ඉතින් උන්වහන්සේ පවසන්නේ නැහැ දැන් ඔබ මා හා සමානව සිටින්නේ කියලා. නැහැ උන්වහන්සේ කියන්නේ ඔබ මා හා සමානව සිටින්නට ඕන නම් එන මාගේ නැවත නැගිටීමේ ස්වරූපය දිහා බලන්න. මාගේ නැවත නැගිටීම දිහා බලන්න. මාගේ නැවත නැගිටීමේ බලය ගැන ඔබ කල්පනා කරන්න. ඒ අනුව ඔබ ජීවත් වෙන තෝරගන්න. තව එක පදයක් බලමු. යෝහාන් 12 වෙනි පරිච්ඡේදයට හරවමු. ඊට වැදගත් අපිට තේරුම් ගන්නට ඕන මොන වගේ ස්වරූපයක්ද අපිට තිබෙන්නේ ජීවත් වෙන්නට. අසරණ භාවයේ කිසි බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන එකද නැතිනම් උන්වහන්සේ ගැන උන්වහන්සේ සැබවින්ම නැවත නැගිටින තැනන් වහන්සේ මෙන් ජීවත් වෙන අප ඕනද කියලා. අපි කියවමු 20 වෙනි පදයේ සිට. මංගල්‍යයේදී නමස්කාර කරන පිණිස පැමිණියවුන් අතරේ සමහර ග්‍රීකයෝ සිටියෝය. එවිට ඔහු ගලිලයේ බෙත් සයිදාවේ පිලිප් වෙතට පැමිණ මහතාණෙනි අපි යේසුස් වහන්සේ දකින්නට කැමැත්තෙමු යයි කීවෝය. පිලිප් ඇවිත් ඇඳුරට කීවේය. ඇඳුරුද පිලිප් දැවිත් යේසුස් වහන්සේට කීවෝය. යේසුස් වහන්සේ උන්ට උත්තර දෙමින් මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පමුණුවනු ලබන පැය පැමිණ තිබේ. සැබවක් නුඹලාට කියමි. ගෝධුම බීජය පොළවේ වැටි නොමලොත් තනිව තිබේ. නුමුත් මලොත් බොහෝ ඵල දෙයි. තමාගේ ජීවිතයට ප්‍රියවන්නාට ඒක නැති වෙන්නේය. ඔව්. දැන් මෙතන අපි දකින්නේ සමහරක් ග්‍රීකවරු ඇවිත් කිව්වා අපට කැමති යේසුස් වහන්සේව දකින්න. අපට කැමති යේසුස් වහන්සේව දකින්න. ඉතින් උන්වහන්සේ ගෝලයන් ඇවිත් උන්වහන්සේට පැවසු වෙලාවේදී උන්වහන්සේ කිව්වේ මාව මහිමයට පත් වෙන පැය පැමිණ තිබෙන්නේ. දැන් මේක නෙවෙයි මගේ සැබෑ ස්වරූපය.
මාව උන්වහන්සේ පැවසුවේ කුමක්ද? සැබවින්ම මේ පෑ පැමිණ තිබෙන්නේ මාව මහිමයට පත් වෙන. ඉතින් උන්වහන්සේ කතා කරන්නේ මොකක්ද? මෙතන 24 වෙනි පදයෙන් සඳහන් කරන්නේ මාගේ මරණය සහ මාගේ නැවත නැගිටීම සහ මාගේ ජීවනය ඔබට මාව සැබවින්ම දකින්නට ඕන නම් මාගේ මරණයෙන් පසුව ඔබට දැනගන්න පුළුවන් මං කවුදයි කියලා. මාව මරණයෙන් පසු උන්වහන්සේ 12:24 වෙනි පදේ සඳහන් කර තිබෙන්නේ උන්වහන්සේ බීජයක් ගැන කතා කරන උතන ඒ බීජය වපුරන්න නැත්තම් ඒ බීජය තනියෙන්ම තිබෙනටයි යන්නේ. නමුත් ඒ බීජය වපුරන විට අනිවාර්යෙන්ම ඵල දරන්නටයි යන්නේ. ඉතින් උන්වහන්සේ ඵල ගැන කතා කරන්නේ උන්වහන්සේගේ සෙනඟ සම්බන්ධව. උන්වහන්සේ හා සමානව උන්වහන්සේගේ සමානත්වයට අපි ජීවත් වෙන්නට යන්නේ. ඉතින් උන්වහන්සේගේ මරණය තුලින් ඉතින් උන්වහන්සේ කියන්නේ සැබවින්ම ඔබට මහිමවත් ශරීරයක් නැතිනම් මහිමවත් සබාවක් නැතිනම් ඔබට සැබවින්ම උන්වහන්සේගේ මහිමය දකින්න ඕන නම් ඔබ දකින්න උන්වහන්සේගේ ඵල වලින්. මොකද උන්වහන්සේගේ ඵල ගැන උන්වහන්සේ කතා කරන්නේ සැබවින්ම සෑම දේව දරුවෙක් උන්වහන්සේගේ නැවත නැගිටීමෙන් පසුව ඒ අයත් උන්වහන්සේගේ සමානත්වයටයි එන්නට යන්නේ. ඉතින් උන්වහන්සේ විශේෂම කතා කරේ මාව ඔබ සිතන්නේ මම කුරුසේ සිටින මිනිහෙක් කියලා. නැහැ, මං ඊට වඩා උතුම්. මලවුන්ගෙන් නැගිට මහා සමානව සිටින්නට යන පුද්ගලයන් දිහා බලන්න එවිට ඔබ දැනගන්න පුළුවන් දෙවියන් වහන්සේගේ මහිමය. දැන් අපි හෙබ්‍රු පොතට අපි යමු 12 වෙනි හෙබ්‍රු පොතේ 12 වෙනි පරිච්ඡේදය අපි තේරුම් ගන්න ඕන මොන වාගේ ස්වරූපයක්ද අපිට තිබෙන්නේ යේසුස් වහන්සේ ගැන. ඒ හා සමානව තමයි අපි ජීවත් වෙන්නට යන්නේ. අපට වැරදි ස්වරූපයක් තිබෙනවා නම් උන්වහන්සේ ගැන විශේෂයෙන්ම ස්වාමිනිය වහන්සේ කුරුසේදී සිටිනේ. නෑ, උන්වහන්සේ දැන් කුරුසේ නොවේ සිටින්නේ. උන්වහන්සේ ගෙවීමක් කළා. එකම එක වතාවේ උන්වහන්සේට ගෙවන්න සිද්ධ වුණේ. දිනෙන් දින උන්වහන්සේ ගෙවන්නේ නැහැ. කුරුසපත් වී උන්වහන්සේ දිනෙන් දින ගෙවන්නේ නැහැ. උන්වහන්සේ කුරුසේ නොවේ සිටින්නේ. උන්වහන්සේ කුරුසේ නොවේ සිටින්නේ. උන්වහන්සේ අපායෙත් නොවේ සිටින්නේ. උන්වහන්සේ මලවුන්ගේ නැගිට අප අතර අප තුල උන්වහන්සේ වාසය කරමින් සිටින්නේ. ඉතින් උන්වහන්සේ කියන්නේ මේ මහිමවත් ජීවිතය ඔබ ගත කරන්න. මේ මහිමවත් ජීවිතයක් ඔබ ගත කරන්න දෙවියන් වහන්සේගේ උන්වහන්සේ ලියවිලි සඳහන් කර තිබෙන්නේ පියාණන් වහන්සේට මෙන්න මේ විදිහට. අපි යෝහාන් 17 වෙනි පරිච්ඡේදයට හරවමු. යෝහාන් 17 වෙනි පරිච්ඡේදයේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ යාත්නාව පියාණන් වහන්සේට ඒ යාත්නා කරපු යාත්නාවෙන් අපට පැහැදිලිව පෙනෙන්නේ අපට උන්වහන්සේ අසරණ භාවයේ ජීවත් වෙන්න නොවේ පවසන්නේ කුරුසේදී බලා උන්වහන්සේගේ ස්වරූපයේ එහා සමානව නොවේ අපට ජීවත් වෙන උන්වහන්සේ පවසන්නේ සැබවින්ම උන්වහන්සේ අපට පවසන්නේ මහිමවත් ජීවිතයක් ගත කරන්න. මලවුන්ගේ නැගිටින තනන් වහන්සේ හා සමානව ඔබ සිටින්න. 21 වෙනි පදය. ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස පිය වූ ඔබ මා තුලෙහිද මා ඔබ තුලෙහිද සිටින්නාක් මෙන්ම ඔබ මා ඒ වූ බව ලෝකයා විශ්වාස කරන පිණිසත් අප තුල ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාඥා කරමි. අප ඒකත්වයක්ව සිටින්නාසේම ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් මහිමය ඔවුන්ට දුනිමි. ඔබ මට දුන්න මහිමය. ඉතින් උන්වහන්සේ අපට පවසන්නේ විශේෂම යාත්නාව ඔබ සම්පූර්ණ යාත්නාව කියවපුවම උන්වහන්සේ විශේෂම 12 දෙනා වෙනුවෙන් විතරක් නෙවෙයි යාත්නා කරන්නේ. මේ 12 දෙනා හරහා විශ්වාස කරන සෑම කෙනෙකුට උන්වහන්සේ ওই පොරොන්දුව දෙන්නේ. ඉතින් උන්වහන්සේ පියාණන් වහන්සේට යාත්නා කළා කියන්නේ පියාණනි ඔබ වහන්සේ මට දුන්න මහිමය මම මේ සෙනඟට දෙනවා. මේ අයට පුළුවන් මහිමවත් ජීවිතයක් ගත කරන්න. ආශිර්වාදවත් ජීවිතයක් ගත කරන්න. වේදනාවෙන් දුකින් කනස්සල්ලෙන් ශෝකයෙන් අසරණභාවයේ කිසි කෙනෙක් නැහැ අය දකින්න බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන එක නෙවෙයි මහිමවත් ජීවිතයක්. මහිමය ගැන කතා කරපුවාම අපිට හිතා ගන්න පුළුවන් ප්‍රීතිය ගැන විශේෂයෙන්ම. මහිමය ගැන කතා කරපුවාම පවසන්න පුළුවන් අපට විශාල බලාපොරොත්තුවක් තිබෙනවායි කියලා. මහිමය ගැන කතා කරපුව දැනගන්න පුළුවන් අපට ශක්තියක් තිබෙනවායි කියලා. ජය ගන්නට පුළුවන් ශක්තියක්, හැකියාවක්. මහිමවත් ජීවිතයක්. ඉතින් උන්වහන්සේ පැවසූ දේවල් මේවා. අපි සිතින් මවාගත් දේවල් නොවේ. උන්වහන්සේ අපට පවසා තිබෙන්නේ මේවා රැඳාවල් මෙනෙහි කරන්න.
මේ වචනය රෑදාවල් මෙනෙහි කරන්න. මේ වචනය රෑදාවල් මෙනෙහි කරන්න. එවිට ඔබට උන්වහන්සේගේ සැබෑ ස්වරූපය ඔබට දැනගන්නට පුළුවන්. දෙවියන් වහන්සේගේ වචනය ඉතා පැහැදිලි ලෙස අපි තේරුම් ගන්නට ඕන. යම් දේවල් බයිබලයේ සඳහන් කර තිබෙන්නේ උන්වහන්සේ කළ බව. ඒ කලේ අප වෙනුවෙන්. උන්වහන්සේ දේවල් කළේ අප වෙනුවෙන්. ඒ නිසා උන්වහන්සේ යමක් අප වෙනුවෙන් කළා නම් අපට අවශ්‍යතාවයක් නැහැ කරන්න. දැන් කවුරු කෙනෙක් ඔබට ඔබ වෙනුවෙන් යම් ගෙවීමක් කරා නම් ඔබට නැවත දෙවරක් ගෙවන්නට අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔබ ගෙවීමේ ජීවිතය ගත කරනවා නම් මම මගේ පාපය සඳහා ගෙවන්නේ. මම මේ ගෙවන්නේ. ඉතින් මගේ හැඩරුව, මගේ ස්වරූපය, මගේ ජීවිත කාලය නිකන් වෙනත් විදිහටයි තිබෙන්නේ. සම්පූර්ණ මම ඉතින් නිතරම ගෙවිගෙනයි මම ගෙවාගෙන සිටින්නේ. ණයක් මම ගෙවාගෙනයි සිටින්නේ. නැහැ උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ ණය ගෙව්වයි කියලා. ක්‍රිස්තුස් වහන්සේගේ ලේන් උන්වහන්සේ අපව මුදවා ගත්තා. උන්වහන්සේ අපව මිලදී ගත්තා. බයිබලයේ සඳහන් කර තිබෙන උන්වහන්සේ අපව මිලදී ගත්තයි කියලා. පළවෙනි කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ 19 සහ 20 අපි කියවන විට අපට පැහැදිලිව පෙනෙන්නේ උන්වහන්සේ අපව මිලදී ගත්තයි කියලා. ඉතින් උන්වහන්සේ අපව මිලදී ගත්තේ වහල් කමට නොවේ. උන්වහන්සේ අපව මිලදී ගත්තේ යක්ෂයාගේ උගුලෙන් අපව ගලවා ඒ ශාපලත් ජීවිතයෙන් අපව මුදවා උන්වහන්සේ ඉදිරියේ මහිමවත් ජීවිතයක් ගත කරන්නටයි උන්වහන්සේ අපව කැඳවා තිබෙන්නේ. උන්වහන්සේ ඉදිරියේ මහිමවත් ජීවිතයක් ගත කරන්නට උන්වහන්සේ අපව කැඳවා තිබෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන දෙවියන් වහන්සේ උන්වහන්සේ අපට පවසා තිබෙන්නේ උන්වහන්සේ සදා ඔබ ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න මහිමවත් ජීවිතයක්. උන්වහන්සේ සදා ඔබ ජීවත් වෙනවා නම් උන්වහන්සේගේ ගෞරවය සඳහා ඔබ ජීවත් වෙන්න. යමෙක් කියයි මම නම් මේ කුරුසේ උසුලාගෙන යන්නේ. දෙවියන් වහන්සේ කියන්නේ ඒක මහිමවත් ජීවිතයක් නෙවෙයි. මාගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එකම එක වතාවක් පාපය සඳහා මැරුණු තනන් වහන්සේ නැවත ඔබට මැරෙන්නට අවශ්‍යතාවයක් නැහැ. නැවත ඔබට මලානික ජීවිතයක් ගත කරන්න අවශ්‍යතාවයක් නැහැ. බොහෝ කිතුණු අය ජීවත් වෙන්නේ ওই මලානික ජීවිත මොකද එයාට තිබෙන රූපය යේසුස් වහන්සේ ගැන කුරුසේ පමණයි. කුරුසේ ගැන පමණයි එයාට තිබෙන ස්වරූපය. එයාගේ මනසේ තිබෙන ඒ සිතුවිලි තමයි. දැන් හෙබ්‍රු 12 වෙනි පරිච්ඡේදයට හරවා අපි කියවමු. දෙවනි පදයේ සිට අපි කියවමු. උන්වහන්සේ වනාහි තමන් ඉදිරියේ තබා තිබුණු ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා කුරුසිය දරාගෙන පසුව දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩ හිඳගත්සේක. ඔව්. දැන් මෙතන සඳහන් කර තිබෙන්නේ උන්වහන්සේ ලැජ්ජාව දරාගත්තා කුරුසයේදී උන්වහන්සේ සියල්ල දරාගත්තා. උන්වහන්සේ මොකද්ද පළමු කොට දැක්කේ? ප්‍රීතිය දැක. කුරුසයේ ප්‍රීතියක් නොවේ. කුරුසිය නෙවෙයි ප්‍රීතිය. උන්වහන්සේගේ කුරුසියෙන් එහා කුරුසිය නම් උන්වහන්සේ දුක දරාගත්තා. උන්වහන්සේ කුරුසියේ දුකින් සිටියේ වේදනාව දරාගෙන සිටියේ. ඉතින් මිනිස්සෙක් වේදනාවෙන් සිටිනවා නම් ඒ මිනිස්සයා දුකින් සිටින්නේ. ඉතින් උන්වහන්සේ ප්‍රීතිය දැක. මොකද්ද ප්‍රීතිය? උන්වහන්සේ දැක්කේ කුරුසියෙන් එහා. ඒ ප්‍රීතිය උන්වහන්සේ දැක්කේ මොකද්ද? ඔබත් මමත් ගැලවීම ලබා ඔබත් මමත් සමාව ලබා ඔබත් මමත් අපගේ ජීවිත සම්පූර්ණයෙන්ම සහ මුලින්ම වෙනස් වී අලුත් මැවිල්ලක් වී උන්වහන්සේට ශුද්ධ දෑත ඔසවා උන්වහන්සේට ප්‍රශංසා කරන එක උන්වහන්සේ ඒ දැක ඒ ප්‍රීතිය දිහා උන්වහන්සේ බලා උන්වහන්සේ මේ ගමන් කරා කුරුසේ මාර්ගයේ. උන්වහන්සේට කැමතුනේ නැහැ කුරුසේ ගමන් කරන්න. උන්වහන්සේ ගෙත්සෙමනි යාත්නා කළේ ස්වාමිනී වෙන මාර්ගයක් තිබෙනවා නම් ස්වාමිනී මේ කුසලානය ස්වාමින් වහන්සේ වෙන මාර්ගයක් තිබෙනවා වෙන මාර්ගයක් ඔබ සාදන්න. නැතිනම් ස්වාමිනී මේ කුසලානය මම බොන්නට සූදානම් වී සිටින්නේ. උන්වහන්සේ හොඳටම දන්න ඒක විශාල වේදනාසහිත දෙයක්. මුළු මිනිස් ජාතිය වෙනුවෙන් උන්වහන්සේට දුක වේදනාව දරා ගන්නට ඕන. ඉතින් යමෙක් කියනවා මම ක්‍රිස්තුස් වහන්සේ හා සමානව ජීවත් වෙන්නේ උන්වහන්සේ කුරුසේදී මම කුරුසේ සමානත්වයට මම ජීවත් වෙන්නේ. එන ඔබ ඇත්තට මුළු ලෝකේ පාපය උසලාගෙනයි සිටින්නේ. කුරුසියට පෙර උන්වහන්සේ ගෝලයන් ඇවිත් කිව්වේ. ඒ ගෝලයන් දෙදෙනෙක් යාකෝබ් සහ යෝහාන්ගේ මව ඇවිත් කිව්වේ මාගේ පුතාට ඔබ තනක් දෙන්න. එක පුතෙක් දකුණු පැත්තෙන් තියාගෙන අනිත් පුතා වම් පැත්තෙන් තියාගෙන ඔබගේ සිංහාසනයට බාපුවාම යේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? ඔබට පුළුවන්ද මේ කුසලානෙන් බොන්න? ඔබගේ දරුවන්ට පුළුවන්ද මේ කුසලානෙන් බොන්න?
ඔව් අපේ දරුවන්ට පුළුවන්. යේසුස් වහන්සේ හැරලා කිව්ව නැහැ. ඒක පියාණන් වහන්සේ තීරණය කර තිබෙන්නේ. නමුත් ඔබ මා බොන කුසලානෙන් ඔබට බොන්නට පුළුවන්. දැන් අපි උන්වහන්සේ ගිවිසුම් භෝජන පංගුකාරකම ලබා ගන්න වෙලාවේදී මොකද්ද අපි සිහි කරන්නේ? ස්වාමිනී, ඔබ වහන්සේ දරාගත් වේදනාව, දුක, ඒ සියල්ල ඔබ වහන්සේ විසින් ඔබ වහන්සේ ඒ විස ටික ඔක්කොම උරාගත්තා. මට තිබෙන්නේ ස්වාමිනී ඒකේ පවිත්‍ර ඒ ඔබ වහන්සේගේ දිව්‍යමය ස්වභාවය. ඒ පවිත්‍ර ආශිර්වාද පමණයි මට ඉතුරු වී තිබෙන්නේ. ශෝකය, දුක, ශාපය ඔබ වහන්සේ උරාගත්තා. දැන් ස්වාමින් වහන්සේ මට මේ ආශිර්වාදලත් කුසලානෙන් අනුභව කරන්නට පවසන්නේ. ඒකෙන් ඔබ වහන්සේ මට පංගුකාරයෙක් වෙන්නට පවස ආශිර්වාදලත් කුසලානය. ඉතින් උන්වහන්සේ කුසලාන ගැන කතා කරන විට ආශිර්වාදලත් කුසලාන අපි හරවමු. පළවෙනි කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය අපි කියවමු. අප විසින් ආශිර්වාද කරන ආශිර්වාදයේ කුසලානය වනාහි ක්‍රිස්තුස් වහන්සේගේ ලේයේ සහභාගීකමක් නොවේද? අප විසින් කඩන රොටිය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සහභාගීකමක් නොවේද? ආශිර්වාදලත් කුසලානය. දැන් ශාපය උන්වහන්සේ දරාගත්තේ, නමුත් ආශිර්වාදය අපි භුක්ති විඳින්නේ. සමහරක් කෙනෙක් ස්වාමීනි ඒක හරි අසාධාරණයි. නැහැ, ඒක ඊටම අසාධාරණ ක්‍රියාවක් තමයි. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ ඒක අනුග්‍රහය කියලා. දෙවියන් වහන්සේ විසින් මිනිස්සුන්ට යමක් කරනවා නම් අපිට හිතා ගන්න පුළුවන් ස්වාමීනි ඒක හරි අසාධාරණයි. මේ මිනිස්සයා පව්කාර මිනිස්සෙක්. මේ මිනිස්සයා මිනිමරුවෙක්. මේ මිනිස්සයා ස්වාමීන් වහන්සේ කාමයේ ජීවත් වෙන මිනිස්සෙක්. මේ මිනිස්සයා නපුරු මිනිස්සෙක්. කොහොමද ස්වාමීන් වහන්සේ මේ මිනිස්සයාට සමාව දෙන්නේ? මං වාගේ හොඳ මිනිස්සෙක්. මම හොඳ කිතුණු පවුලකට ඉපදුන කෙනෙක්. මම කවදාවත් ওই විදිහට කළේ නැහැ. මං කවදාවත් ওই විදිහට පව් කරේ නැහැ. මං ওই විදිහට මිනිමරුවේ නැහැ. උන්වහන්සේ කියන්නේ ඒක මාගේ අනුග්‍රහය. උන්වහන්සේගේ අනුග්‍රහය තුලින් තමයි මිනිස්සෙක් ගැලවෙන්නේ. අපි කවුරු හෝ වේවා, අපි ඉපදෙන සෑම කෙනෙක්ම ඉපදී සිටින්නේ පාපේ. සෑම කෙනෙක්ම. එක්කෙනෙක්වත් කියන්න බෑ මම හොඳ පවුලකට ඉපදුණු නිසා මම පව්කාරයෙක් නෙවෙයි කියලා. මම පව්කාරයෙක් නෙවෙයි කියලා මට කියන්න බෑ. අපි ඉපදුන සෑම කෙනෙක්ම පව්කාර මනුෂ්‍යයකට අපි ඉපදුනේ. ඒ පාපය වෙනුවෙන් උන්වහන්සේ මිලේ කුරුසයේදී ගෙවා උන්වහන්සේ අපව ධර්මිෂ්ඨ කර තිබෙනවා. ඉතින් අපට පවසන්න බෑ මම හොඳ මිනිහෙක් අහවල් කෙනා නරක මිනිහෙක්. ස්වාමීනි නිසා ඔබ වහන්සේ මාව සමාන කර තිබෙන්නේ එයා සමානව. උන්වහන්සේ කුරුසෙල් සිටිය වෙලාවේදී අපිට තාම අසාධාරණ ක්‍රියාවක් සිද්ධ වුණේ. බලන්න, සොරුන් දෙදෙනෙක් අතර උන්වහන්සේ මධ්‍යම ස්ථානයේ අරගෙනයි සිටියේ. කුරුසේ තුන්දෙනෙක් එළිලා සිටියේ, දෙගොල්ල දෙපැත්තෙන් සිටියේ. හරි අසාධාරණයි. ස්වාමීනි මෙතරම් ධර්මිෂ්ඨ ක්‍රිස්තුස් වහන්සේව ඇයි ස්වාමීන් වහන්සේ සොරුන් අතර තැබුවේ? නමුත් දෙවියන් වහන්සේ කියන්නේ ඒක මාගේ අනුග්‍රහය. කුරුසයට උන්වහන්සේ යන්න සිද්ධ වුණේ උන්වහන්සේගේ අනුග්‍රහය නිසායි. මිනිස් ජාතිය සම්පූර්ණයෙන්ම මුළුමනින්ම නිදහස් කරන්න. සෑම කෙනෙක්ම ඒ නිදහස ලබා ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ආශිර්වාදලත් කුසලානයක්. ඒ ආශිර්වාදලත් කුසලාන අපි අනුභව කරන විට ඒ තිත්තරහ අපට දැනෙන්නේ නැහැ. ඒට හේතුව උන්වහන්සේ ඒ තිත්තරහ උන්වහන්සේ දරාගත්තා. උන්වහන්සේ දන්නවා ඒක මිහිරි බව, ඒක මිහිරි නොවේයි. අපට තිබෙන සියල්ලක්ම මිහිරි. අපගේ ජීවිතේ අපට තිබෙන සියල්ලක්ම උන්වහන්සේ විසින් අපට ලැබෙන තිබෙන සියල්ලක්ම මිහිරි. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මිහිරි. උන්වහන්සේ ලියවිලි සඳහන් කර තිබෙන්නේ රස බලන්න. උන්වහන්සේගේ ආශිර්වාදය මිහිරි. තිත්ත රහක් අපට දැනෙන්නේවත් නැහැ. උන්වහන්සේගේ ආශිර්වාද අපි අනුභව කරන විට උන්වහන්සේගේ සුවය, උන්වහන්සේගේ මිදීම, උන්වහන්සේගේ සමහව, උන්වහන්සේ අපට දී දෙන සියලු ආශිර්වාදයක් අපි භුක්ති විඳින විට උන්වහන්සේ කියන්නේ සියල්ල ආශිර්වාදයක් අපට. උන්වහන්සේ තිත්තරහ අප වෙනුවෙන් උන්වහන්සේ දරාගත්තා. අපට උන්වහන්සේ මේ මිහිරි භාවය නැත්නම් මේ මිහිරි රසවත් දේ අපට ලබා දුන්නා. ඉතින් අපට මොන වාගේ ස්වරූපයක්ද අපට තිබෙන්නේ? ක්‍රිස්තුස් වහන්සේගෙන් අපට තිබෙන ස්වරූපය, අනේ ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේදී උන්වහන්සේ සිටියේ. උන්වහන්සේ ගෝලයන් පවා උන්වහන්සේව සොයන්න ගිය වෙලාවේදී අපි හරවමු ලූක් 24 වෙනි පරිච්ඡේදයේ. අපට සිතා ගන්න පුළුවන් මරියා සහ අනිත් උන්වහන්සේගේ ගෝලයන් දුකින්, වේදනාවෙන් මෙන්න ඊටාම යහපත්
මිත්‍රයෙක්ව සිටිය උන්වහන්සේ අද දවසේදී කුරුසපත් වී සිටින්නේ. අප සමග සිටී අප සමග කමින් බොමින් සිටියේ අප අතර උන්වහන්සේ හාස්කම් කළා. අපට උන්වහන්සේ ප්‍රේම කළා. අප සමග සිටි අපට විශාල ආරක්ෂාවක් තිබුණ උන්වහන්සේ සමග උන්වහන්සේ ළඟින් ඉන්න එක අපට ඒක විශාල ගෞරවයක් වුණා. දැන් මෙන්න යේසුස් වහන්සේ නැතුව ගිහින් සිටින්නේ. යේසුස් වහන්සේ නැහැ. උන්වහන්සේ කුරුසපත් වී සිටින්නේ. උන්වහන්සේව දැන් උන්වහන්සේ ලැජ්ජාවටපත් වුණා. උන්වහන්සේ ලැජ්ජාවටපත් වී සිටින්නේ. උන්වහන්සේ දැන් මේ කුරුසේදී කිසි අපගේ ගෞරවය අපට තිබෙන අපේ ජීවිතේ තිබෙන සියල්ල දැන් නැති වී තිබෙන්නේ. අපගේ බලාපොරොත්තු නැති වෙලා දැන් තිබෙන්නේ. අප සමග එකට සිටිය තනන් වහන්සේ. බලවත් හාස්කම් කරපු තනන් වහන්සේ. මම උන්වහන්සේ ගෝලෙක්. මම උන්වහන්සේ ළඟින්ම හිටියා. දැන් උන්වහන්සේ නැහැ කියලා කියන්නේ දැන් අවුරුදු 3මාර කාලයක් මේ ගෝලයන් යේසුස් වහන්සේ සමග එකට සිටියේ. දැන් පාටම උන්වහන්සේ කුරුසපත් වී නැතුව ගිහින් සිටින්නේ. කොතරම් අසරණ භාවයක් නැත්නම් කොතරම් දුකින් වේදනාවෙන් ඉන්නට තිබුණාද මේ ගෝලයන්. ඒ අය උන්වහන්සේව සොයමින් 24 වෙනි පරිච්ඡේදයට හරවා අපි කියවමු පළවෙනි පදයේ සිට. නමුත් සතියේ පළමුවෙනිදා ඊතා අලුයම තමුන් විසින් සූදානම් කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ඔහු සෝන්ගේ ළඟට ගොස් ගල සෝන්ගෙන් අහකට පෙරලා තිබෙනවා දුටුවෝය. ඔවුන් ඇතුළු කළ ස්වාමී වූ යේසුස් වහන්සේගේ ශරීරය නුදුටුවෝය. තවද ඔහුනේ ගැන වියවුල්ව සිටියේදී බලව දිලිසෙන වස්ත්‍ර ඇඳා වූ මිනිස්යෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිටියෝය. ඔවුන් බයපත්ව තමුන්ගේ මුහුණ බිමට නමාගත් කළ ඒ මිනිස්යෝ කතා කොට ජීවත්ව සිටින තැනැත්තා මලවුන් අතරේ නුඹලා සොයන්නේ මක් නිසාද? ජීවත්ව සිටින තැනන් වහන්සේ මලවුන් අතර ඔබ කොහොමද සොයන්නේ? ජීවත්ව සිටින තැනන් වහන්සේ මලවුන් අතර ඔබ සොයන්නේ කොහොමද? ඉතින් මේගොල්ලෝ දුකින් වේදනාවෙන් කනස්සල්ලෙන් ඒ සුවඳ තෙල් ටික අරන් ඇවිත් අනේ අපේ යේසුස් වහන්සේ නැතිව ගියා. අපේ උන්වහන්සේගේ ඒ ශරීරයට අපි ඇවිත් ඒ සුවඳ තෙල් දැම්මමු කියලා ඒ අය දුකින් වේදනාවෙන් ඇවිත් සිටියේ. නමුත් බලන්න මේ දේවදූතයා කියන්නේ මොකද්ද? මලවුන් අතර ඔබ කොහොමද ඔබ ජීවමානව සිටින තැනන් වහන්සේව සොයන්නේ? උන්වහන්සේ ජීවත්ව සිටින්නේ. උන්වහන්සේ මලවුන්ගේ නැගිට ජීවත්ව සිටින්නේ. ඉතින් දේවදූතයන් කිව්වේ නැහැ දැන් උන්වහන්සේගේ ස්වරූපය නම් මෙන්න මෙයයි. උන්වහන්සේ හා සමානව ඔබට ජීවත් වෙන්න ඕන නම් උන්වහන්සේ කුරුසපත් වී සිටින්නේ. නමුත් මේ දේවදූතයා මොකද්ද කිව්වේ? ජීවතුන් අතර උන්වහන්සේ සිටින්නේ. ඔබ කොහොමද ඒ සොහුන්ගේට ඇවිත් නැත්නම් මලානික මරණයට පත් වී තිබෙන ශරීරයක් ඔබ සොයා එන්නේ? දුකින් වේදනාවෙන් කනස්සල්ලෙන්. බොහෝ කිතුණු භක්තිකයන් අද පවා ජීවත් වෙන්නේ අනේ ක්‍රිස්තුස් වහන්සේ දුකට පත් වී සිටින උන්වහන්සේ කුරුසපත් වුණා. අවුරුදු ගණනාවක් අපේ මනසේ තිබෙන අපට තිබෙන ස්වરૂපය උන්වහන්සේ ගැන අනේ ක්‍රිස්තුස් වහන්සේ මරණයට පත් වුණා. අපි හොඳටම දන්නවා අපි දුක් වෙන ඒ ගැන. නමුත් අපට ඒ ගැන සිතා අපට මේ නව ජීවනයේ තිබෙන ආශිර්වාද භුක්ති විඳින්නට බෑ. අපි ඒ ගැන දුක් වී සිටිනවා නම් එනම් අපි තවමත් විශ්වාස කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ තවමත් කුරුසේ සිටින්නේ කියලා. කුරුසේ පණිවිඩයක් තිබෙනවා. නමුත් ඒ කුරුසේ පණිවිඩයෙන් අපි යන්නට ඕන ඊට එහා. දේව දරුවෙක් මෙන් අපි ජීවත් වෙන්නට ඕන. නැවත නැගිටින කෙනෙක් මෙන් අපි ජීවත් වෙන්නට ඕන. කුරුසේදී උන්වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේ වේදනාව දරාගත්තා. උන්වහන්සේ දුක දරාගත්තා. නමුත් අපට අවශ්‍යතාවයක් නැහැ. ඒ අනුව ජීවත් වී දුකින් වේදනාවෙන් කනස්සල්ලෙන් කිසි බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන්න. අපට අවශ්‍ය කරන්නේ විශ්වාස කරන ස්වාමිනී ඔබ වහන්සේ මලවුන්ගෙන් නැගිට සිටින්නේ. 7 වෙනි පදේ කියවමු. මනුෂ්‍ය පුත්‍රයා පෞකාර මනුෂ්‍යයන්ගේ අත්වලට පාවා දෙනු ලබන්ටත් කුරුසේ එනගසනු ලබන්ටත් 3 වෙනිදා නැවත නැගිටින්නටත් ඕනෑය කියා උන්වහන්සේ ගලීලයේ සිටියේදී කතා කළ හැටි සිහි කරපල්ලායයි ඔවුන්ට කිව්වෝය. ඒ දේවදූතයා මොකද පැවසුව? ඔබ සිහි කරන උන්වහන්සේ කුමක්ද පැවසුවේ කියලා. උන්වහන්සේ කුරුසපත් වී උන්වහන්සේ නැවත නැගිටිනවායි කියලා උන්වහන්සේ පැවසුවේ නැද්ද? ඉතින් ඔබ දැන් ජීවත් වෙන්න ඕන නැවත නැගිටින තැනන් වහන්සේ කෙරේ විශ්වාසය තබමින්. ඔබ දන්නවා නැවත නැගිට සිටිනවා කියලා උන්වහන්සේ කවදාවත් ඔබ දුකින් ජීවත් වෙන්නේ.
අපි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමු. ඔව් අපි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමු. ඊටාම දුකින් කනස්සල්ලෙන් ඔබ ස්වාමීන් වහන්සේ ස්වාමීන් මම ඔබ වහන්සේ මේ දවසේ සමිඳුන් සෑදුවි කියලා. ඔබ ඊටා දුකින් ගායනා කරන බලේ බලේ විශ්මපත් බලේ. ස්වාමිනී මම ඔබ දැන් එවැනි ගීතිකාවන් ගායනා කිරීම අපට පැහැදිලිව පෙනෙන්නේ අපි විශ්වාස කරන්නේ නැහැ උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට සිටින තරන් වහන්සේ කියලා. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට සිටිනවා නම් අපේ ගීතිකාවන් සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ වගේම අපගේ ගීතිකාවන් අපි ඊටම ඕනෑකමෙන් ජොලිතභාවයෙන් ඒ වගේම සතුටු සිතින් ප්‍රීතියෙන් අපි ගායනා කරමු. කියන්නේ ස්වාමිනිය ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී. මේ දවස වහන්සේ මං වෙනුවෙන් සෑදුවේ ස්වාමිනී ජයග්‍රහී ලෙස ජීවත් වෙන්න. ස්තුතියි ස්වාමිනී ඔබ වහන්සේගේ අනර්ග ලේ බලේ මං විශ්වාස කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ ලේ බලෙන් මම ජය ගන්නවා දිනපතා. ඔබ දුකින් වේදනාවෙන් කනස්සල්ලෙන් ජීවත් වෙන්නේ නැහැ. පවසන්නේ මට තිබෙන ස්වરૂපය උන්වහන්සේ ගැන. උන්වහන්සේ කුරුසේදී සිටින ස්වરૂපය. ඒක වැරදි අදහසක් ඔබගේ මනසට අවුරුදු ගණන් තිස්සේ ඔබ අසා තිබෙන පණිවිඩය යේසුස් වහන්සේ දුක් වුණා. හොඳයි අපි ඒක විශ්වාස කරනවා. අනිවාර්යයෙන්ම උන්වහන්සේ දුක් වුණා. උන්වහන්සේ ශාපය දරාගත්තා. කිසි මිනිහෙක් දරාගත්ත නැති දේ උන්වහන්සේ දරාගත්ත බව අපි සෑම කෙනෙක්ම විශ්වාස කරනවා. තදින්ම විශ්වාස කරනවා. නමුත් උන්වහන්සේ දුක වේදනාව දරාගත්තේ අප වෙනුවෙන් උන්වහන්සේ මිලයක් ගෙවන්න අපට සතුටෙන් ජීවත් වෙන්න ප්‍රීතියෙන් ජීවත් වෙන්න උන්වහන්සේගේ පොරොන්දු බලා ජීවත් වෙන්න කිසි බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන්න නොවේ අසරණ භාවයේ ජීවත් වෙන්න නොවේ උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට නැත්තම් අපට පුළුවන් අසරණ භාවයේ ජීවත් වෙන්න අපට පුළුවන් උන්වහන්සේ අපි අන්තිම දැක්කේ උන්වහන්සේ කුරුසේදී උන්වහන්සේ එළිලා සිටියේ අපට පෙනෙන්නේ රූපය විතරයි උන්වහන්සේ කුරුසේදී සිටින්නේ. උන්වහන්සේ පිපාසෙන් සිටියේ කුරුසේදී. ඉතින් අපිත් ඉතින් පිපාසෙන් නිතර මම ජීවත් වෙනවා. මම යේසුස් වහන්සේ හා සමානව ජීවත් වෙන්නේ. නැහැ ඒක අන්තිම නොවේ. අන්තිම මෙන්න මෙයයි උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට අප අතර උන්වහන්සේ වාසය කරමින් සිටින්නේ. ලූක් 24 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සිට අපි කියමු. සිද්ධ වූ ඒ සියල්ල ගැන කතා කළෝය. තවද ඔවුන් කතා කරමින් විචාරමින් සිටියේදී යේසුස් වහන්සේම ඔවුන් ළඟට පැමිණ ඔවුන් සමග ගියසේක. නමුත් ඔවුන් උන්වහන්සේ නාදුනන ලෙස ඔවුන්ගේ ඇස් බැඳී තිබුණේය. උන්වහන්සේ ඔවුන්ට කතා කොට නුඹලා කතා කර කර යන්නා වූ මේ කාරණා මොනවාදයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔහු දුක්ඛිත මුහුණු වලින් යුක්තව නැවතුණෝය. ඇයි ඔබ දුකින් ගමන් කරන්නේ? එයා යේසුස් වහන්සේ දැක්කේ මොකද්ද ඔබේ මුහුණේ තිබෙන දුක? ඔබට තිබෙන එකම එක ස්වරූපයක් තමයි උන්වහන්සේ කුරුසපත් වුණ එක. නැවත 17 වෙනි පදේ කියවමු. උන්වහන්සේ ඔවුන්ට කතා කොට නුඹලා කතා කර කර යන්නා වූ මේ කාරණා මොනවාදයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔහු දුක්ඛිත මුහුණු වලින් යුක්තව නැවතුණෝය. දැන් උන්වහන්සේ ගෝලයන් ගමන් කරමින් සිටියේ දුකින්. එයා කතා කරමින් සිටියේ බලන්න යේසුස් වහන්සේ කුරුසපත් වුණා. දුකින් ගමන් කරමින් සිටියේ ඒගොල්ලෝ. දැන් යේසුස් වහන්සේ ඒ දෙදෙනා සමග ගමන් කරන්නට ආවා. ආපෙලා උන්වහන්සේ කිව්වා "ඇයි මොකක්ද දුක ඔබට?" මොකද එයාගේ ස්වරූප බොහෝ මිනිස්යන්ගේ තිබෙන ස්වරූපය අද වුණත් ක්‍රිස්තුස් වහන්සේ කුරුසපත් වුණා. ඉතින් ඒ දුකින් ජීවත් වෙන්නේ. ඉතින් ගමන් කරන්නේ මුළු ජීවිත කාලයම දුකින් ගමන් කරන්නේ. බොහෝ කිතුණු වාක්‍යයන්. මුළු ලෝක වටේම ওই මිනිස්යන් ගමන් කරන විදියටයි. දුකින්. යේසුස් වහන්සේ ඒක දැක්කා. දුකින් ගමන් කරේ. වේදනා සහිතව ඒගොල්ලෝ කිව්වේ අපි බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම නැතුව ගිහින් තිබෙන්න. අපි විශාල බලාපොරොත්තුවකින් සිටියේ. උන්වහන්සේ අප අතර නිතරම සිටින්නට යන්නේ කියලා. නමුත් දැන් මේක අපට විශාල කරදරයක් වී තිබෙන්නේ. අපි දුකින් ජීවත් වී අපි ගමන් කරනවා. අපගේ ආත්මික ගමන අපි දුකින් ගමන් කරන උන්වහන්සේ කියන අපි හරි මෝඩයි, අඥානයන්. ඒ කියන්නේ අපි සැබෑ දේ නොදැනව අපි දුකින් ගමන් කරන්නේ. යේසුස් වහන්සේමයි පවසන. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට උන්වහන්සේගේ ගෝලයන්ට කතා කරලා කියන්නේ "ඇයි මොකද්ද මේ දුක? ඔබ දුකින් ජීවත් වෙනවා කියලා කියන්නේ ඔබ යම් දෙයක් නොදැනව සිටින්නේ." බොහෝ කිතුණු වාක්‍යයන් දවසේදී නොදැනව සිටින්නේ. මොකද ශෝකයෙන් ඔබ ජීවත් වෙනවා නම් ඉතා ඉක්මනින් ඔබට අසනීප වෙන්නට පුළුවන්. ඔබ දුකින් ජීවත් වෙනවා නම් ඉතා ඉක්මනින් ඔබගේ ජීවිතයට යක්ෂයට පුරවන් ඔබට පහර ගහන්න.
ඔබ දුකින් ජීවත් වෙනවා කිසි බලාපොරොත්තු නැතුව ජීවත් වෙනවා නම් ඔබට බොහෝ ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. ඔබ කොතරම් බෙහෙත් ගත්තත් ඔබට කවදාවත් ඒ දුකින් වේදනාවෙන් ගැලවෙන්නට බෑ. ඔබ තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේගේ වචනය ඔබේ ජීවිතයට ප්‍රීතිය ගෙන දෙයි. ඒ ප්‍රීතිය තමයි ඔබගේ ජීවිතේ වෙන ඖෂධය. ඉතින් ඔබට ඖෂධයක් අවශ්‍ය නම් ඔබ තේරුම් ගන්න ඕන සැබෑ වචනය සත්‍ය තේරුම් අරගෙන ඒ අනුව ඔබ ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න. ඉතින් ඔබට පුළුවන්කමක් තිබේ දැනගන්න සැබවින්ම මම ජයග්‍රහී මිනිසෙක්. මම පරාජය ජීවත් වෙන්න කැමති නැහැ. මම ප්‍රතික්ෂේප කරන පරාජය මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ජයගත් මිනිසෙක්. යක්ෂයාට පුළුවන් අපට නිතර පෙන්වන්න කුරුසිය. යක්ෂයා අපට නිතර පෙන්වන්නේ කුරුසිය ගැනයි. දිගටම කියමු. එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක් අඥානේනි අනාගත වතුරුවරුන් විසින් කියන ලද සියල්ල විශ්වාස කරන්ට ප්‍රමාද සිත ඇත්තෙනි. ප්‍රමාද සිත් උන්වහන්සේ කෙරේ විශ්වාසය තබන්න ප්‍රමාද සිත් තිබෙනවා කියලා කියන්නේ අය නොහැදිලි කාරකමේ ජීවත් වෙන්න. අපි නම් විශ්වාස කරන්නේ නැහැ අපට අමාරුයි. එයයි ප්‍රමාද විසිටින්නේ දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්න. අපි යමක් අපි විශ්වාස කරොත් ප්‍රමාද නොවි අපට පුළුවන් එදා දවසේදීම ඒ මොහොතේදීම උන්වහන්සේගේ ආශිර්වාද භුක්ති විඳින්න. බොහෝ අය තිබෙන ප්‍රමාද සිත්. මම ඒක ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මගේ මනසේ තිබෙන රූපේ උන්වහන්සේ ගැන උන්වහන්සේ ඊටාම දුක් සහිතව සිටිතනන් වහන්සේ. මගේ ප්‍රමාද සිත මට නිතරම කියන්නේ මම නම් එකපාරටම ඕක පිළිගන්නේ නැහැ. මම නෙමෙයි පැවසුවේ මේක යේසුස් වහන්සේ පැවසුවේ. උන්වහන්සේ බැලුව උන්වහන්සේ ගෝලයන් දුකින් සිටියේ. උන්වහන්සේ ගැන තිබුණ ස්වරූපය ක්‍රිස්තුස් වහන්සේ දැන් මලා. උන්වහන්සේ මරණයට පත් වී සිටිනවා නම් අපි ජීවත් වෙන්නේ මලානික ජීවිතයක්. ක්‍රිස්තුස් වහන්සේ කුරුසපත් වී උන්වහන්සේ දැන් අප අතර නැහැ. අප තුල නැහැ. අපට බලාපොරොත්තුවක් නැහැ. නමුත් දෙවියන් වහන්සේ මේ බලාපොරොත්තුව නැවත ඇති කරන්නට අපට යන්නේ උන්වහන්සේ පවසා තිබෙන්නේ මම නැවත නැගිට සිටිනවා. මම ජීවත් වෙන ආකාරයෙන්ම ඔබ ජීවත් වෙන්නටයි යන්නේ. මම ජීවත් වෙන ආකාරයෙන්ම ඔබ ජීවත් වෙන්නටයි යන්නේ. උන්වහන්සේ දුක දරාගත්තා. ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටින නිසා අපේ ස්වරූපය සම්පූර්ණ වෙනස් වෙනට උන. අපි හරවමු යෙසායා 53 වෙනි පරිච්ඡේදයට. යෙසායා 53 වෙනි පරිච්ඡේදය. ඊට වැදගත් පදයක් මේක අනාගත වාක්‍යයක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සම්බන්ධව. යේසුස් වහන්සේගේ ඒ ස්වරූපය නැත්නම් කුරුසයේ තිබෙන ස්වරූපය සම්බන්ධව ඉතා පැහැදිලිව අපට සඳහන් කර තිබෙනවා යෙසායා අනාගත වතුරු 53 වෙනි පරිච්ඡේදය අපි කියවමු දෙවනි පදයේ සිට. මක්නිසාද උන්වහන්සේ ලාපැලයක් මෙන්ද වියලී බිමින් මතුවෙන අංකුරයක් මෙන්ද ඔහු ඉදිරියේ හටගත්සේක. උන්වහන්සේට රුවවත් ශෝභනකමවත් නැත. අප විසින් උන්වහන්සේ දකින විට උන්වහන්සේ කෙරේ ආශා වීමට ලක්ෂණකමක්ද නැත. අපට ආශාවක්වත් නැහැ. උන්වහන්සේ දිහා බලන විට කිසිම ආශාවක් නැහැ දකින්න. උන්වහන්සේගේ ස්වරූපය දිහා බලනකොට කිසි කෙනෙකුට ආශාවක්වත් නැහැ දකින්න. කිසිම ලස්සනක් තිබුණ නැහැ දකින්න උන්වහන්සේගේ ස්වරූපය. කුරුසය ගැන බලපුවම උන්වහන්සේ කියන්නේ වේදනා සහිතව රෝගාතුරව හැම රෝගයක්ම තමාගේ කරපිට තමා කුරුසපත් වී ලේ ගලා යන හැම තැනින්ම මුළු ශරීරය තුලම ලේ ගලා යන. අද දවසේදී මිනිස්යන් උත්සාහ කරන ඒ ආකාර ජීවත් වෙන්න. ඒ ආකාරව වේදනා සහිතව නොවේ. නමුත් ඉතින් ඒ අයගේ ජීවිතවල ඒ අය හදාගෙන තිබෙන රූපය අපිත් ඉතින් උන්වහන්සේ වගේ අසරණව සිටින්නට ඕන කියලා. ඒ අයගේ මූණ දිහා බලව කිතුණු අයගේ මූණ වල දිහා බලපුවාම දකින්න පුළුවන් ක්‍රූසේ එල්ලන යේසුස් වහන්සේ හා සමානයි. එයා කියන්නේ අපි යේසුස් වහන්සේ වගේ ජීවත් වෙන්නේ. නමුත් යේසුස් වහන්සේ කිව්වේ අඥානයන්. ඇයි ඔබ ශෝකෙන් ගමන් කරන්නේ? ඇයි ඔබගේ සිත් ප්‍රමාද වී තිබෙන්නේ විශ්වාස කරන මම නැවත නැගිට සිටින්නේ කියලා? උන්වහන්සේගේ ස්වරූපය අපිට මෙතන පැහැදිලිව පෙනෙන්නේ. උන්වහන්සේ දකින්නටවත් කිසිම අපට ආශාවක් නැහැ. දෙකටම කියවමු. උන්වහන්සේ මිනිසයන් විසින් සුළු කොට එපා කරනු ලැබුසේක. වේදනා ඇත්තෑ වූ දුක දන්නා වූ මිනිසෙක්ය. මිනිසයන් විසින් තමුන්ගේ මුහුණ සඟවා ගන්න කෙනෙකු මෙන් උන්වහන්සේ සුළු කරනු ලැබුසේක. අපිද උන්වහන්සේ නොසලකුවෙමුව. දුකින් සිටිය තනන් වහන්සේ.
ශෝකයට පත්ව සිටින මිනිසෙක්. කිසිම විදියකින් කිසි කෙනෙකුට දකින්නටවත් කැමති නැහැ උන්වහන්සේ දෙයක්. අද වුණත් අපි චිත්‍රපටය බලපුවම යේසුස් වහන්සේගේ ඒ කුරුසිය සම්බන්ධව මොකද්ද වගේ දකින්නටත් ඒක. උන්වහන්සේ මේ තරම් දුක වේදනාව දරා ගත්තද? දකින්නටත් අපිට කැමති නැහැ සමහරක් ඒ දමා තියෙන පින්තූර දිහා බලපුවාම. නමුත් අපි දන්නවා සැබවින්ම මේ කාරණාවන් සිදු වුණයි කියලා. නමුත් උන්වහන්සේ අපට පවසන්නේ නැහැ ඒ සඳහා ඔබට ගෙවීමක් කරන්න වෙයි කියලා. මං ඔබ වෙනුවෙන් ඒ දේ කළ නිසා ඔබත් ওই වාගේම ජීවත් වෙන්න. මම මේ ගමන ශෝකයෙන් ගමන් කරපු නිසා දුකින් මම වේදනාවෙන් සිටින නිසා ඔබටත් තිබෙන්නේ ওই විදිහට දුකින් වේදනාවෙන් කනස්සල්ලෙන් ජීවත් වෙන්න. උන්වහන්සේ එහෙම අපට පවසන්නේ නැහැ. උන්වහන්සේට කිසිම ගෙවීමක් අපට කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ සඳහා ගෙවීමක් අපට අවශ්‍ය නැහැ කරන්න උන්වහන්සේ අප වෙනුවෙන් ගෙවීමක් කරේ. උන්වහන්සේ අප වෙනුවෙන් මේ ගෙවීම කරේ. අපි දිගටම කියවමු. 4 වෙනි පදේ. සැබවින්ම ඊට වැදගත්. ඒ වචනේ ඊට වැදගත්. සැබවින්ම උන්වහන්සේ උසලා ගත්තේ අපේ දුක්ය. උන්වහන්සේ උසලා ගත්තේ අපේ දුක. උන්වහන්සේ අපගේ දුක උසලා ගත්තා නම් එහෙනම් දුක දැන් කොහො? උන්වහන්සේ දරාගත්තා. අපට පැහැදිලිව පෙනෙන්නේ උන්වහන්සේ අපගේ දුක දරාගත්තා. උන්වහන්සේ මෙතන සඳහන් කර තිබෙන වෙනත් විදියට එහෙනම් උන්වහන්සේ දුක් වුණ ආකාරයෙන්ම ඔබත් දුක් වෙන්න. බයිබලයේ සඳහන් කරලා නැහැ ඒ විදියට. නමුත් උන්වහන්සේ පවසා තිබෙන්නේ ඔබගේ දුක උන්වහන්සේ උසලා ගත්තයි කියලා. අපගේ මේ මගේ ඔබේ මිනිස් ජාතිය උන්වහන්සේ උසලා ගත්තා. අප වෙනුවෙන් උන්වහන්සේ යමක් කළේ අප වෙනුවෙන්. උන්වහන්සේ කළේ අප වෙනුවෙන් යමක් අප වෙනුවෙන් යමක් කරා නම් ඒ හා සමානව අපට සිටින්න අවශ්‍යතාවයක් නැහැ. අපට තිබෙන්නේ උන්වහන්සේගේ ඒ සමාව පිළි අරගෙන ජීවත් වෙන්න. දෙකටම කියවමු. දරාගත්තේ අපගේ ශෝකය. දරාගත්තේ අපගේ ශෝකය. ඔබේ ශෝකය. ඉතින් උන්වහන්සේ දරාගත්තා නම් එන උන්වහන්සේ කියන ඔබ දැන් ශෝකෙන් නිදහස්. උන්වහන්සේට උසලා ගන්නට අවශ්‍යතාවයක් නැහැ. ඔබට උසලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. දෙගොල්ල උසන්න අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේට බාර දුන්නා නම් උන්වහන්සේව ඔබ පිළිගත්තා නම් උන්වහන්සේ ඔබගේ ශෝකය, ඔබගේ දුක උන්වහන්සේ දරාගත්තා. යම් කෙනෙකුට ඔබ බාර දුන්නා නම් මෙන්න මගේ දුක ඔබ වහන්සේ දරා. දැන් අපි යේසුස් වහන්සේ අපගේ පෞද්ගලික ගැලුම්කරු බවට පිළිගත්තාම ස්වාමිනී ඔබ වහන්සේ මං වෙනුවෙන් කුරුසපත් උනේ. ඔබ වහන්සේ 3 වෙනි දවසේදී මලවුන්ගෙන් නැගිටින බව මම විශ්වාස කරනවා. ඔබ වහන්සේ මාගේ ස්වාමින් බව මම ප්‍රකාශ කරන වෙලාවේදී මොකද්ද මම කළේ? මාගේ දුක, මාගේ ශෝකය උන්වහන්සේ උසලා ගත්ත බව මම විශ්වාස කරමින් උන්වහන්සේ ඒක සම්පූර්ණයෙන් මාගේ ජීවිතෙන් ඉවත් කළා. උන්වහන්සේ උසලා ගත්තා. අපේ දුක සහ අපගේ ශෝක උන්වහන්සේ උසලා ගත්තා. දෙකටම කියවමු. එසේ වී නමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන් වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙක්යයි අපි සිතමුව. අපි සිතුවේ උන්වහන්සේ දරාගත්තේ දෙවියන් වහන්සේගේ දඬුවමක්. උන්වහන්සේක පාපයක්වත් කළේ නැහැ. උන්වහන්සේ පාපයෙන් තොරව සිටි උන්වහන්සේ පවිත්‍ර වූ කෙනෙක් මෙන් සිටියේ. උන්වහන්සේ ජයගත්තා, යක්ෂයාගෙන් ජයගත්තා, මාංශයෙන් ජයගත්තා. සියලු දේම උන්වහන්සේ ජය අරගෙන උන්වහන්සේ කුරුසයේදී පවිත්‍ර වූ උන්වහන්සේ බැටළුවෙක් මෙන් පරණ කිවිසුම ආකාරයට දෙවියන් වහන්සේගේ බැටළු පැටවානෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධව පවිත්‍රව උන්වහන්සේ සිටියේ. අපි සිතුවේ උන්වහන්සේ දඬුවම ලබා ගත්තේ උන්වහන්සේ කරපු වැරද්දක් කියලා. නමුත් අපි හොඳටම දන්නවා උන්වහන්සේ අපගේ වැරදි උන්වහන්සේ දරාගත්තා. නැත්නම් අපගේ ශෝක නැත්නම් අපි කරපු වැරද්දටයි උන්වහන්සේ ගෙවීමක් කළේ. දිගටම කියමු. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. උන්වහන්සේ තුවාල ලැබුවේ අපගේ අපරාධ වෙනුවෙන්. පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපගේ අයුතුකම් වෙනුවෙන්. අප වෙනුවෙන්. ඔබට පුළුවන් ඒ ඔක්කොම ලියාගන්න. අප වෙනුවෙන්, මා වෙනුවෙන්, පෞද්ගලිකව. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමිණුණේ. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේගේ පිටට පැමිණුණේ. අපට සමාදානය. ඉතින් අපට සමාදානයක් තිබෙනවා නම් උන්වහන්සේ ඒ දඬුවම ලබා ගත්තේ අපගේ සමාදානය වෙනුවෙන්. ඔබ සමාදානයෙන් අද ජීවත් වෙන්නේ නැත්නම් එන ඔබ විශ්වාස කරන්නේ නැහැ ක්‍රිස්තුස් වහන්සේ ඔබ වෙනුවෙන් ඒ සියල්ල දරාගත්තයි කියලා. දිගටම කියවමු. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබෙන්නේ. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබිලා තිබෙන්නේ.
ඊට පැහැදිලිව පෙනෙන්නේ උන්වහන්සේ අපගේ සියල්ල දරාගත්තේ. ඉතින් උන්වහන්සේ යමක් දරාගත්තා නම් උන්වහන්සේ කියන්නේ නැහැ උන්වහන්සේ හා සමානව සිටින උන්වහන්සේ දරාගත්තේ යම් හේතුවක් නිසා. අපගේ ජීවිතෙන් සම්පූර්ණ මේක ඉවත් කරන්නටයි. පෞකාර ස්වභාවය, පාපිෂ්ඨ ස්වභාවය, සීල පාපයක්, අයිතුකම් මාගේ ජීවිතෙන් සිදුවී තිබෙන සෑම දෙයක්ම උන්වහන්සේ කුරුසෙදි දරාගත්තා. කුරුසේ දරාගත්තේ මාව නිදහස් කරන සම්පූර්ණයෙන්ම. ඉතින් ඔබට අවශ්‍ය කරන්නේ උන්වහන්සේගේ මේ ස්වභාවය දරාගෙන ජීවත් වෙන්න නොවේ. නමුත් උන්වහන්සේ නැවත නැගිටුණු ස්වභාවයෙන් ජීවත් වෙන්නට. උන්වහන්සේ නැවත නැගිටුණු වෙලාවේදී උන්වහන්සේ ඊටා පැහැදිලිවට පෙනෙන උන්වහන්සේ රජුන්ගේ රජ ස්වාමින් වහන්සේගේ ස්වාමින් වහන්සේ කියලා. ඒ සියල්ල අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙන්නේ අප වෙනුවෙන් උන්වහන්සේ දරාගත්තයි කියලා. අපි දැන් හරවමු පළවෙනි යෝහාන් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය අපි කියවමු. අප තුළ ප්‍රේමයේ සම්පූර්ණව තිබීම නම් ඒ තනන් වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයේ සිටින බැවින් විනිශ්චය දවසගෙන නිසකකම ඇතුව සිටීමයි. උන්වහන්සේ සිටින ආකාරයෙන්ම අපි මේ ලෝකේ සිටින අයහට සිටින්නට ඕන. උන්වහන්සේ දැන් සිටින ආකාරයෙන් අවුරුදු 2000කට පෙර උන්වහන්සේ අප වෙනුවෙන් මොහොතකට උන්වහන්සේ කුරුසේදී උන්වහන්සේ අප වෙනුවෙන් සියල්ල දරාගත්තා. උන්වහන්සේ දරාගෙන උන්වහන්සේ පාපේ කුලිය සම්පූර්ණයෙන්ම ගෙවා උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට උන්වහන්සේගේ පවිත්‍ර ලේ උන්වහන්සේ ස්වර්ගයට ගිහින් ස්වර්ගයේ තිබුණු අපවිත්‍රතාවය සම්පූර්ණයෙන්ම සෝදා දැමුවා. නැත්තම් උන්වහන්සේ සිංහාසනයට ගිහින් ඒ ලේ උන්වහන්සේ තැවරුවා. ඒ තුලින් ස්වර්ගයේ අපවිත්‍රකමත් සම්පූර්ණයෙන්ම නැතුව ගියා. ඔබ කිය ස්වර්ගයට අපවිත්‍ර වුණාද? ඔව්. ආදාම්ගේ පාපය. මොකද ආදාම් දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වී සිටියේ. ඉතින් ආදාම්ගේ පාපය නිසා ස්වර්ගයටත් බලපෑමක් ඇති වුණා. ඒ නිසා උන්වහන්සේට සිද්ධ වුණේ ස්වර්ගයට ගිහින් ඒ ලේ තවරන්න. ඒ තුලින් ස්වර්ගයේ තිබුණු භාජනත් සුද්ධ වුණා. ඒ වගේම දැන් ස්වර්ගයත් පොළොවත් අතර අපට සම්බන්ධකමක් නැවත තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ලේ නිසා. උන්වහන්සේ වෙතට මරියා ආපු වෙලාවේදී මාව උන්වහන්සේ අතගසන උන්වහන්සේ කිව්වේ නැහැ මම තවම ස්වර්ගයට ගියේ නැහැ. ඒ නිසා මාව අතගසන්නට එපා. තාමත් කාරණාව සම්පූර්ණව සිද්ධ වුණේ නැහැ. ඉතින් උන්වහන්සේ ස්වර්ගයට ගියයින් පසුව ශුද්ධාත්ම බෞද්ධිස්ම පැමුණෙන් පසුව අපි ජීවත් වෙන්නේ උන්වහන්සේ හා සමානව. අලුත් මැවිල්ලක් අපට පෙනෙන්නේ අපි ජීවත් වෙන්නේ උන්වහන්සේ සිටින ආකාරයම. දැන් උන්වහන්සේ සිටින ආකාරයම තමයි අපි මේ ලෝකේ දැන් සිටින්නේ. උන්වහන්සේ දැන් සිටින ආකාරයම තමයි අපි දැන් ජීවත් වෙන්නේ. උන්වහන්සේගේ සමානත්වය. ඉතින් මොන වගේ රූපයක්ද ඔබට තිබෙන දෙවියන් වහන්සේ ගැන? යේසුස් වහන්සේ බලන විට ඔබට මොන වගේ රූපයක්ද පෙනෙන්නේ? උන්වහන්සේගේ නැවත නැගිටීමේ ස්වරූපයද නැතිනම් උන්වහන්සේ කුරුසපත් වුණ ස්වරූපයද ඔබට පෙනෙන්නේ? ක්‍රිස්තුස් උන්වහන්සේ කුරුසපත් වුණ වෙලාවේදී අපි දකින්නේ උන්වහන්සේ දරාගත්තේ අපේ වේදනාව, අපේ දුක, අපේ අයිතුකම් වෙනුවෙන් උන්වහන්සේ ඒ පාපේ නැත්තම් අපි කර දෙන හැම වැරද්දක් වෙනුවෙන් උන්වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේ කුරුසපත් වුණා. අපි විශ්වාස කරමු. දේව බලය අපි විශ්වාස අපි කියමු ස්වාමිනිය මම විශ්වාස කරන තවත් මලානික අප්‍රසන්න ජීවිතයක් මට ගත කරන්න අවශ්‍යතාවයක් නැහැ. මට පුළුවන් ශුද්ධ වූ යේසුස් වහන්සේ හා සමානව ජීවත් වෙන්න. මට පුළුවන් බලවන්ත යේසුස් වහන්සේ හා සමානව ජීවත් වෙන්න. නැවත නැගිටුණු තනන් වහන්සේ විශ්වාස කරමින් මට පුළුවන් ජීවත් වෙන්න. බයිබල් පද කීපයක් අපට තිබෙනවා අපට තේරුම් ගන්නට. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව අප වෙනුවෙන් උන්වහන්සේ පාවා දුන්නේ අපව නිදහස් කරන්නටයි. අප වෙනුවෙන් උන්වහන්සේ ඉතින් අපට තිබෙන විශ්වාස කරන ස්වාමිනී ඔබ වහන්සේ අප වෙනුවෙන් කුරුසපත් වුණා නම් ඔබ වහන්සේ දුක දරාගත්තා නම් වේදනාව දරාගත්තා නම් මම තවත් දුකින් වේදනාවෙන් ශෝකයෙන් කනස්සල්ලෙන් ජීවත් වෙන්න මට උවමනාවක් නැහැ. මට තිබෙන විශ්වාස කරන ස්වාමිනී සැබවින්ම ඔබ වහන්සේ අද ජීවත් වෙන ආකාරයෙන්ම නැවත නැගිටුණු බලයෙන් මම ජීවත් වෙනවා. නැවත නැගිටුණු බලයෙන් උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලය අප තුල ක්‍රියා කරන්නේ. තව එක පදයක් බලමු කොලෝසි පොතට හරවා දෙවනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සිට අපි කියවමු. නුඹලා උන්වහන්සේ සමග බෞතිස්මේ තැන්පත් කරනු ලැබ
උන්වහන්සේව මලවුන්ගෙන් නැගිට්ටෙව්වා වූ දෙවියන් වහන්සේගේ ක්‍රියා කිරීම කෙරෙහි ඇදහිීම කරන කොටගෙන උන්වහන්සේ සමග නැගිටවනු ලැබුවෝය. ඔව් උන්වහන්සේ සමග නැවත නැගිටුණෝය. උන්වහන්සේ සමග නැවත නැගිටලා ඔබ සිටින්නේ. උන්වහන්සේ රජුන්ගේ රජ ස්වාමින් වහන්සේගේ ස්වාමින්. අපට එක රජුරුවෙක් පමණයි සිටින්නේ. ඒ රජුරුවා ඒ රජුන් නම් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ. ඉතින් අපි විශ්වාස කරන උන්වහන්සේ. ඉතින් අපි අපව උන්වහන්සේ රජවරු හැටියට මේ පොළවේ උන්වහන්සේ අපව පත් කර තිබෙනවා. ඔබ කියයි මට රජෙක් මෙන් ජීවත් වෙන්න මට අපහසුයි. මට විශ්වාස කරන්න බෑ මම රජෙක් කියලා. ඔබට විශ්වාස කරන්න බැරි නිසා තමයි ඔබට අපහසු වී තිබෙන්නේ. බයිබලයේ සඳහන් කර තිබෙන්නේ උන්වහන්සේගේ දීමනාව තුලින් ඔබ රජෙක් මෙන් මේ පොළවේ ජීවත් වෙන්නේ. ධර්මිෂ්ඨකමේ දීමනාව. රෝම 5:17 සඳහන් කර තිබෙන්නේ ඔබ රාජකම් කරන මේ ජීවිතේ මේ ජීවිත කාලේ ඔබට පුළුවන්කමක් තිබෙන්නේ. දැන් දිගටම අපි කියවමු 13 වෙනි පදේ කොලොසි පොතේ 2:13. නුඹලාගේ වරද වෙලද මාංශය අචර්මත් ඡේදෙහිද මැරී සිටියා වූ නුඹලා උන්වහන්සේ සමග ජීවත් කරවූසේක. උන්වහන්සේ සමග අපි ජීවත් වී සිටින්නේ. අපි මරුණු මනුෂ්‍යයන් මෙන් සිටියේ මලානික ජීවිතයක් අපි ගත කරමින් සිටියේ. නමුත් යේසුස් වහන්සේ තුලින් උන්වහන්සේ කුරුසේ පණිවිඩය තුලින් අපි නව මැවිල්ලක් වුණා. ඒ නව මැවිල්ල තුල අපට උන්වහන්සේගේ බලය අප තුලින් ක්‍රියා වෙන්නට යන්නේ. දැන් උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලය අප තුලයි ක්‍රියා වෙන්නේ. දිගටම කියමු. එසේය උන්වහන්සේ අපේ සියලු වරද අපට කමා කළසේක. අපට විරුද්ධව අපට ඉදිරිව තිබුණා වූ නියෝගවල ලියවිල්ල මකා දමා ඒක කුරුසේ ඇනගසා අහක් කළසේක. ඒක කුරුසේ ඇනගසා අහක් කරසේක. අපි කරපු සියලු වැරද්දක්ම පැහැදිලිව ඒ සියලු වැරද්දක්ම උන්වහන්සේ නම් කර උන්වහන්සේ සියල්ල වෙනුවෙන් උන්වහන්සේ ගෙවීමක් කළා. එකක්වත් අපට නැහැ අපගේ පරණ මනුෂ්‍යය ගැන එක වැරද්දක්වත් අපට පෙන්වන්න ඇඟිලි දික් කරලා පෙන්වන්න බෑ යක්ෂයාට. මේ මනුෂ්‍යයා මේ යක්ෂයා බොරුව ගෙනියන්න පුළුවන් ඔබේ ජීවිතේ ඔබව දෝෂාරෝපණයට පත් කරන්න පුළුවන් ඔබ කර තිබෙන දේවල් සම්බන්ධව ඔබව දෝෂාරෝපණයට පත් කරන්න පුළුවන් නොයෙකුත් දේවල් වලට පෙන්වුම් කර දීලා නමුත් ඔබ තේරුම් ගන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ සියලු වැරද්දක්ම උන්වහන්සේ කුරුසේදී දරාගත්තා. දිගටම කියවමු. උන්වහන්සේ තමන් කෙරෙහි අධිපතීන්ද බලය ලත්තන්ද පහකොට ප්‍රසිද්ධියෙන් ඔවුන් දක්වා කුරුසිය කරන කොටගෙන ඔවුන්ගෙන් ජයගත් බව ප්‍රකාශ කළසේක. ඔවුන්ගෙන් ජයගත් බව ප්‍රසිද්ධිය. උන්වහන්සේ ප්‍රසිද්ධියේ යක්ෂ බලතල සියල්ල විනාශ කරමින් උන්වහන්සේ ප්‍රසිද්ධියේ නැවත නැගිට සිටින්නේ. ප්‍රසිද්ධියේ උන්වහන්සේගේ බලය උන්වහන්සේගේ මහිමය උන්වහන්සේ විදහා දක්වන්නට බලා සිටින්නේ සභාව තුලින්. ඔබ තුලින් පෞද්ගලිකව සෑම දේව දරුවන් තුලින් මේ පොළවේ සිටින සෑම දේව දරුවෙක් මහිමවත් ජීවිතයක් ගත කරන්නට ඕන. ඉතින් උන්වහන්සේගේ බලය උන්වහන්සේ යක්ෂයා පරාජය කරමුණ හේතුවක් නිසාද ඔබට ජය දෙන්නටයි. උන්වහන්සේ යක්ෂයාගේ ක්‍රියාවන් සම්පූර්ණ විනාශ කරේ කුමක් කරන්නද? උන්වහන්සේ හා සමාන කුරුසේ ජීවත් වෙන්නද? නැහැ. උන්වහන්සේ ඔබට ජයග්‍රහණ දී තිබෙන්නේ ජයග්‍රාහකව ජීවත් වෙන්නටයි. උන්වහන්සේ ජයගත්තා. ඒ වගේම උන්වහන්සේ පවසා තිබෙන්නේ රෝම 8 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදේ ඔබ අතිශයින් ජය ගන්න පුද්ගලයෙක් කියලා. ඔබ අතිශයින් ජය ගන්න පුද්ගලයෙක්. ඔබ නොවටිනා කෙනෙක් නෙවෙයි. ඔබ කුරුසියේ සිටින යේසුස් වහන්සේ දිහා බලා ඔබට පුළුවන් මොහොතක් දුක් වෙන්න සැබවින්ම ස්තුතියි. ඔබ වහන්සේ මං වෙනුවෙන් කුරුසපත් වුණා. නමුත් දැන් මා නව මැවිල්ලක් පරණ දේවල් පහ වී ගින් තිබෙන්නේ මෙන්න සියල්ල අලුත් වී තිබෙන්නේ. අපි තව එක පදයක් කියවමු. හෙබ්රු පොතට හරවන්න 9 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ සිට අපි කියවමු. එසේ ඇතුල් වෙන්න නම් උන්වහන්සේ ලෝකේ මැවීමේ පටන් නොඑක්වර වද විඳින්න ඕනෑව තිබුණේය. නමුත් තමන් පූජා කිරීම කරන කොටගෙන පාප පහ කරන පිණිස උන්වහන්සේ කාලයන්ගේ කෙලවරදී එකවරක් ප්‍රකාශ වූසේක. එකවරක් උන්වහන්සේ පාප පූජාවක් වුණ අප වෙනුවෙන්. දිගටම කියවමු. තවද එකවරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන්ම බොහෝ දෙනෙකුගේ පවුසුලන පිණිස එකවරක් පූජා වූ ක්‍රිස්තුස් වහන්සේත් උන්වහන්සේගේ ඊම බලා සිටින්නන්ට ගැලවීම පිණිස පාපය නැතුව දෙවැනි වර ප්‍රකාශ වනසේක. එකවරක් අපට පැහැදිලි පෙනෙන එකවරක් මේ දේ උන්වහන්සේට කරන්න සිද්ධ වුණා. ඉතින් අපට දිගින් දිගට මලානික ජීවිතයක් ගත කරන්නට නොවේ. උන්වහන්සේ කියන්නේ එකවරක් උන්වහන්සේ කුරුසපත් වුණා. අපට උන්වහන්සේ පවසා තිබෙන්නේ
විශ්වාස කරන්න. අදහන්න මම නැවත නැගිට සිටින්නේ කියලා. මාදියා බලනවා බලන්න ඕන මම නැවත නැගිටු සිටින තනන් වහන්සේ. අපි ආත්මා කරමු. හලෙලූයා. ස්තුති වේවා ස්වාමිනී. ඔබ කුරුසේ සිටින යේසුස් වහන්සේ දෙස බලන විට ඔබට තිබෙන ස්වરૂපය නම් මගේ ජීවිතේ මම ඒ හා සමානව ජීවත් වෙන්නට ඕන. මට මං ඉගෙනගෙන තිබෙන්නේ බලන්න යේසුස් වහන්සේ කොතරම් ඔබ වෙනුවෙන් දුක් වුණාද ඒ හා සමානව ඔබ ජීවත් වෙන්න නැහැ. ඒ හා සමානව ජීවත් වෙන්න නොවේ. උන්වහන්සේ පවසා තිබෙන්නේ ඒ තුල අපට තිබෙන ප්‍රතිඵල අනුව ජීවත් වෙන්නටයි. ඒ තුලින් උන්වහන්සේ දරාගත් ශාපය, උන්වහන්සේ දරාගත් වේදනාව තුලින් අපට තිබෙන නිදහස, ඒ භුක්ති විඳිමින් ඒ නිදහස ලබා අපට තිබෙන උන්වහන්සේ ඉදිරියේ මහිමවත් ජීවිතයක් ගත කරන්න. මොන වාගේ ස්වરૂපයක්ද ඔබට තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ ගැන? රජුන්ගේ රජතුමා, ස්වාමින් වහන්සේගේ ස්වාමින් වහන්සේ, සිංහාසනයේ සිටින තනන් වහන්සේ, යූදාවේ සිංහයා. මොන වාගේ රූපයක්ද ඔබට තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන? ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් සිටින්නේ නිර්භීතව දෙවියන් වහන්සේගේ සෙනග, දෙවියන් වහන්සේගේ ආශිර්වාදවල ශුද්ධ මනුෂ්‍යයන් ජීවත් වෙන්නේ කොයි ආකාරයෙන්ද? මොකක්ද ඔබට තිබෙන ස්වરૂපය දෙවියන් වහන්සේ ගැන? මොකක්ද ඔබට තිබෙන ස්වરૂපය ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධව? මලානික පරාජිත ස්වභාවයක්ද ඔබ දකින්නේ? ඔබ කුරුසියේදී බලන නිතරම ඔබට පෙනෙන්නේ පරාජය. ඔබට පෙනෙන්නේ පරාජිත ස්වභාවයක්. ඔබට එකක් තේරුම් ගන්න පුළුවන් කුරුසියේදී බැලුවා නම් ආදාම් කළ වරද්ද වෙනුවෙන් උන්වහන්සේට ගෙවන්න තිබුණු මිලය. ඒක මහ විශාල වරද්දක් ආදාම් කළේ. ඒ විශාල වරද්දට උන්වහන්සේට විශාල ගෙවීමක් කරන්න සිද්ධ වුණා. ඒ දේ වටහාගෙන ඔබ නැවත නැගිටුණු ක්‍රිස්තුස් වහන්සේ හා සමානව ජීවත් වෙන්න. ඒක තේරුම් අරගෙන නැවත නැගිටුණු තනන් වහන්සේ, නැවත නැගිටුණු ක්‍රිස්තුස් වහන්සේ බලවන්ත, ශක්තිමත් යූදාවේ සිංහය, රජුන්ගේත් රජතුමා, ස්වාමින් වහන්සේගේත් ස්වාමින් වහන්සේ, ඒ සුදු ආස්පය අපිට සිටින තනන් වහන්සේ. උන්වහන්සේ දෙස බලන්න ඔබ. උන්වහන්සේ දෙස බලමින් මේ දිවීම බුදුවන්න. ආශිර්වාදලත් ගමනක් ගමන් කරන්න. උන්වහන්සේ කුරුස්සේ සිටි වෙලාවේදී එක මිනිහෙක්වත් සුවය ලැබුවේ නැහැ. උන්වහන්සේ කුරුස්සේ සිටි වෙලාවේදී එක මිනිහෙකුට උන්වහන්සේ පිහිට වුණේ නැහැ. උන්වහන්සේගේ අත්වලට ඇන ගසා තිබුණේ අත් පාවිච්චි වුණේ නැහැ. අන්ධයන්ට සුවය ලැබුණ නැහැ. උන්වහන්සේට බැරි වුණා මිනිසයන්ට සහනයක් වෙන්න කුරුසේදී. උන්වහන්සේට ගමන් බිමන් යන්න බැරි වුණා මොකද උන්වහන්සේ කකුල් වලට ඇන ගහලා තිබුණ නිසා. ඔබ සිතනවා නම් උන්වහන්සේ හා සමානව කුරුසේ සිටින සනන් වහන්සේ හා සමානවම ජීවත් වෙන්න ඕනේ කියලා එන උන්වහන්සේට අගෞරවයක්. උන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙයි සිටින්නේ ඔබ මිනිසයන්ට ආශිර්වාදයක් වෙන්න ඕනේ කියලා. යේසුස් වහන්සේ පැවසුවේ යන්න. ඔබගෙන් යක්ෂයන් දුරු කරන්න. උන්වහන්සේ එක යකෙක්වත් දුරු කරේ නැහැ කුරුසේ උන්වහන්සේ සිටි වෙලාවේදී. උන්වහන්සේ වේදනාව දරාගෙනයි සිටියේ. උන්වහන්සේ කිසිම යහපත් ක්‍රියාවක් කරන්න බැරි නම් උන්වහන්සේ නමුත් උන්වහන්සේ කුරුසේදී අප වෙනුවෙන් දරාගත් වේදනාව ඒක හරියි. ඒ මිසක් උන්වහන්සේට මහිමවත් ජීවිතයක් ගත කරන්න බෑ.